තෙරුවන් සරණයි හැම දිනකටම. අදත් අප මේ සෝදානම අපේ සුපුරුදු දහම් හමුව දම් සභාව පවත්වන්නටයි. විවාහ වර්ෂයෙන් අද 2021 වර්ෂයේ වෙසක් මාසේ මැයි මාසේ 3 වෙනිදා සඳුදා දිනයක් දැසන 5:30ට අපි මේ විදියට මුණ ගැහෙන්නේ. ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරේ නිසා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අපි දම් සභාවට එකතු වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. අදත් වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස, ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස දම් සභාවට එකතු වී සිටිනවා. අපි හැමදෙනාම ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි දම් සභාව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ සම්බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි ධම්මම ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි හැම දෙනාගෙන්ම. අපි අදත් අපේ සුපුරුදු දහම් හමුව අපි යොදාගත් කාල පරිච්ඡේදය තුළ හෝරා දෙකක විතර කාලයක් අපි මේ සඳහා වෙන් කරගෙන තිබෙනවා. එම කාල පරිච්ඡේදය තුළ දම් සභාව පවත්වන්නට බලාපොරොත්තුව අපි තේමා පාඨයක් මාතෘකාවක් ඉදිරියෙන් තියාගෙන තිබෙනවා. යථා භූතං ඥාන දස්සනං ඇති තතු දැකීම කියලා. බුදුදහම සමස්තයක් විදිහට බැලුවොත් උත්සාහ කරන්නේ මේ කාර්යය තමයි, මේ කුසලතාව ඇති කර ගැනීම සඳහා තමයි උත්සාහ කරන්නේ. ඇති තතු දැකීම. එතකොට මොනවද ඇති තතු, මොකද්ද දැකීම? ඒකත් සමහර වෙලාවට අපිට තෝරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඇති තතු කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ යමක් ස්ථාවරව ස්ථිරව නොවෙනස්ව පවතිනවා කියන දෙයක් අදහස් වන්නේ නැහැ. යමක් පවතිනවා පටිච්ච සමුප්පන්න විදිහට එම මොහොතේ යෙදී ඇති හේතු විසින් මතු කරනු ලබන යම් කිසි දෙයක් යම් කාල ඡේදයක් තුල, යම් කාල පරිච්ඡේදයක් තුල පවතින. ඉතින් අපි ඒකට කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා. ඇහැට පේනවා යමක් යම් කාල ඡේදයක් තුල. ඒ ඇහැට පේන දේ ස්ථිරයි, සාරයි, නොවෙනස්ව තියනවායි කියන අදහසක් නැහැ. නමුත් එසේ පෙනීමට හේතු වෙන සාධක ටික ඉදිරිපත් වුණාම යමක් පේනවා. පෙනෙමින් තිබෙනවා. කනට ඇහෙන එක, නාසයට දැනෙන එක, දිවට දැනෙන එක, කයට දැනෙන එක, ඒ වගේම මනසට වැටහෙන දේ, මේ ඔක්කොම ඒ විදිහම තමයි. පටිච්ච සමුප්පන්න ආකාරයෙන් හේතුඵල ධර්මතා සිද්ධාන්තයට අනුව, එහෙම නැත්නම් හේතුඵල ධර්මතාවයට අනුව යමක් පවතින. යම් කාල ඡේදයක් තුළ යම් කිසි ආකාරයකින් පවතින. ඒ වගේ මේ පැවැත්ම නැවැත්මටත් යනවා. ඒකයි ස්වභාවය. නමුත් මේ යමක් පවතින මොහොතේ ඒතේ පවතින්නේ කෙසේද? ඒ පවතින දේ ස්වභාවය කුමක්ද කියන දේ ගැඹුරින් අවබෝධ කර ගැනීමයි භූතං යතා ඥාන දස්සන. පවතින දේ යම්සේද එය නුවණින් අවබෝධ කර ගැනීම. මේ පද ටික තමයි යථා භූතං ඥාන දස්සනං කියලා. ඔය පාඩේට
එකතු වෙලා සකස් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපි මේ ඇතිතතු දැකීම සඳහා මාර්ගෝපදේශනය කරගන්නේ නැත්තම් මඟ පෙන්වීම හැටියට තියාගන්නේ නිතරම බුද්ධ දේශනා. බුදුරජාණන් වහන්සේ ඇතිතතු දුටු කෙනෙක්. ඒ වගේ මෙහි ස්වභාවය අවබෝධ කරගත්ත, තේරුම් ගත්තා. ඒ වගේම මේ ස්වභාවය සමග ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීමේ කුසලතාවය වර්ධනය කරගත්තා. ඒක නිසා උන්වහන්සේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං අවබෝධ කරගත යුතු දේ අවබෝධ කරගත්තා. භාවේතබ්බංච භාවිතං පුහුණු වේතු භාවිත කළ යුතු දේ භාවිත කළා. පහතබ්බං පහේන බහැර කළ යුතු දේ බහැර කළා. ආදී වශයෙන් ඔය උන්වහන්සේගේ බුද්ධ ස්වභාවය නැත්තම් අපි තථාගත කියන වචනේ තමයි හුඟක්ම පැහැදිලි. හුඟක්ම භාවිත කරන්නේ. ඒ තථාගත ස්වභාවය උන්වහන්සේ පැහැදිලි කරා. ඉතින් අපිත් මේ උත්සාහ කරන්නේ මේ තථාගත තත්වයටපත් වෙන්නට. දැනටමත් අපි යම් ප්‍රමාණයකින් ඒ ස්වභාවයටපත් වී සිටිනවා. නමුත් එහි පරිපූර්ණත්වයක් මේ ජීවිතය තුළදීම අපි ඇති කරගත යුතු තිබෙනවා. ඒ සඳහා මේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේ කුමක්ද, එහි ස්වභාවය කුමක්ද කියලා අපි අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධ කරගත්තම අන්තිමට තථාගත වෙන්නේ නැත්තම් ඒ යමක් පවතීද ඒ ස්වභාවයේ සමග අනුහුරු, අනුගත, අනුකූල වීමක් අන්තිමට තියෙන්නේ අත් වශයෙන්. ඒක හුදු ගැඹුරු අවබෝධයකින් මිසක නිකම්ම යම්කිසි ධර්මතාවයක ලක්ෂණයට යට වී යෑමක් නොවේ. එහි ස්වභාවය අවබෝධ කරගෙන ඊට අනුගත වීමක්. සරල උදාහරණයක් කිව්වොත් අපි සමග ජීවත් වෙනවා නොඑක් විදිහේ ගති ගුණ, ගති ලක්ෂණ, දැනුම්, අවබෝධයන්, හසුරු කුසලතාවන් සහිත මිනිස්සු. එතකොට අපි ඒ මිනිස්යාගේ ගති ගුණ, ගති ලක්ෂණ, ස්වરૂපයන්, ස්වභාවයන් අපි අවබෝධ කරගන්නවා. පුළුවන් තරම් වර්තමාන මොහොතේ මේ මිනිස්යා කෙසේද, කවරෙක්ද, කුමන ආකාරයේ ගති ගුණ, ගති ලක්ෂණ සහිත කෙනෙක්ද, මේ මොහොතේ පවතින්නේ කවර ගති ලක්ෂණයක්ද ආදී වශයෙන්. ඉතින් ඒ අවබෝධ කරගෙන අපි ඒ ගති ලක්ෂණ, ස්වરૂපයේ ස්වභාවය සමග ගැටුමක් නැතුව, ඇලෙන්නෙත් නැතුව, ඒ ගති ලක්ෂණ වලින් මුලා වෙන්නෙත් නැතුව අපි මේ මනුෂ්‍යයා සමග කටයුතු කරනවා. ඉතින් එසේ කටයුතු කිරීමේදී සමහර විට දස්සනා, සංවරා, පටිසේවනා, අදිවාසනා, පරිවර්ජනා, විනෝදනා, භාවනා වැනි ක්‍රමෝපායන් වෙන්න පුළුවන් භාවිතා වෙන්න. ඔය මම කිව්වේ සබ්බාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමෝපායන්. ඉතින් අර අනුගත වෙන්න, අනුහුරු වෙන්න, අනුකූල වෙන්න නැත්තම් තතතාවටපත් වෙන්න තමයි මේ උපක්‍රම නැත්තම් ක්‍රමවේදයන් දක්වලා තියෙන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා ඉතින් ඇහැට පේන දේ සමග මේ වර්තමාන මොහොතේ දැන් ඇහැට පේන දේ සමග තථාගත වෙන්න සිද්ධ වෙනවා. අනුහුරු වෙන්න, අනුකූල වෙන්න, අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඒක කරන්නේ ලොකු ගැඹුරු අවබෝධයක් ඇතුව මේ ඇහැට පේනවයි කියන්නේ කොහොමද? ඇහැට පේන්නේ කොහොමද? ඒක සිද්ධ වන්නේ කෙසේද? මේ සියල්ල අවබෝධ කරගෙන කරන වැඩක් මිසක නිකම්ම ඇහැට පේන දේ ඒකට යටවීමක්, ඒකට බැලවීමක්, ඒකට ගැතිවීමක්, දාසවීමක් මෙතන නැහැ. ඉතින් අසුතවා පුතුජන මට්ටමේදී අපි අසුතවා පුතුජන කියන කාරණේ, සුතවා ආර්ය ශාවක කියන ස්වභාවයයි දෙක කලින් සාකච්ඡාවේදී අපි පැහැදිලි කරගත්ත. මේ අපි දැනට පාවිච්චි කරන, දැනට අපි සාකච්ඡා කරගෙන යන මහා පුන්නම දේශනාවේ ඇතුළත් වෙලා තියෙනවා ඒක. ඉතින් අසුතව පුතුජන මට්ටමේදී ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට, දිවට, කයට දැනෙන දේ, මනසට වැටහෙන දේ
ගැඹුරු වැටහීමක් නැහැ. ඒකට නිකම්ම යට වෙලා, නිකම්ම ගැති වෙලා, දාස වෙලා, බැල වෙලා දිගින් දිගටම ඉතින් කිලිස් හදාගෙන දුක් තත්වයටපත් වෙනවා. සුතවා ආර්ය ශාවක මට්ටමේදී අපි මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට ගෝචර වෙන දේ වඩාත් නිවැරදිව, වඩාත් යථා ස්වභාවයට එකඟව තේරුම් ගන්න උත්සාහ කරමින් ඒට නොඇලී නොගැටී නූලාව කටයුතු කරන්න පුහුණු වෙනවා. මේ ඒක මට්ටමේදී නැත්තම් සුතවා ආර්ය ශාවක මට්ටමේදී එහෙමයි. එහි කූට ප්‍රාප්තිය තමයි අසේක කිව්වේ. නැත්තම් අපි අරහා කියනවා, රහත් කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එතෙන්ට ආපුහම මේ අපි දැනට දරන ප්‍රයත්නයේ පරිපූර්ණ වීමක්, පරිසමාප්ත වීමක්, කියලා පැමිණීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අසුතවා පුතුජන භාවයත් නෙවෙයි, සුතවා ආර්ය ශාවකත් නෙවෙයි, අරහ කියන නමින් තමයි එතකොට හඳුන්වන්නේ. ඉතින් ওই විදිහට ඔය භූමි තුන, භූමි කියන එකෙන් අදහස් කරන්නේ පාලි භාෂාවෙන් භූමි කියන්නේ එක්තරා අපේ ජීවිතයේ එක්තරා මට්ටම් තුනක්. අසුතවා පුතුජන කිව්වම එක මට්ටමක්. ඒ මට්ටමේදී දැනුමේ, ආකල්පවල සහ හැසිරීමේ බොහොම අපරිණත, අපරිඥාත කියන වචනේ පාවිච්චි කරලා තියෙන අපරිණත, අපරිඥාත ගතියක් තිබෙනවා. ඒ නිසා එතන සම්පූර්ණ අවිද්‍යාවෙන්, තණ්හාවෙන් බරිතව කෙලෙස් සකස් කරමින්, කෙලෙස් හදමින්, කෙලෙස් වලට යට වෙමින්, දුක්ඛ දෝමනස්යන්ට යට වෙමින් ගත කරන ජීවිතයක්. තමන්ගේ පැත්තෙන් සිද්ධ වෙන හානිය කොපමණද කියලා කියන්න බෑ. ඒ වගේම ලෝකයට සිදු වෙන හානියත් කොපමණද කියලා කියන්න බෑ. ඒක අප්‍රමාණ. ඒ වගේ. දැන් අපි සුතවා ආර්ය ශාවක මට්ටමට ආපුවාම ඇත්ත වශයෙන්ම මේ ස්වභාවය අවබෝධ කරගනිමින් ඉන්නේ තථාගත ධහමට අනුව. අවබෝධ කරගනිමින් ඒ වගේම අනුගත වෙමින් යම් ප්‍රමාණයකට මේ දේවල් වල ස්වභාවය ප්‍රඥාවෙන් යුතුව අනුගත වෙමින් අර අසුතවා පුතුජන මට්ටමේදී අපි තුල තිබිච්ච ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය පාලනය කරගනිමින්, බැහැර කරගනිමින් කටයුතු කරන ස්වභාවයක් දැන් තියෙනවා. ඉතින් මේකම අපි පරිපූර්ණත්වයට පත් කරගන්නවා. තව ගැඹුරින් ධර්ම අවබෝධය ඇති කරගෙන, ඒ වගේම ශික්ෂණය වැඩි දියුණු කරගෙන අපි ඒකට භාවනා කියලා කියනවා. ඉතින් මේ භාවනාව තමයි අපි මේ දියුණු කරගන්නේ. පඤ්ඤා භාවනා, සීල භාවනා, සමාධි භාවනා. ඒක තමයි මේ කරන්නේ. විශේෂයෙන් ධම් සභාවකට, ධර්ම සාකච්ඡාවට එකතු වීමෙන් හුඟක්ම අපි කරන්නේ පඤ්ඤා භාවනාව. ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම තමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් ওই විදිහට අපි කොතන ඉඳලා කොතෙන්ටද මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා කියලා කියන්නේ. දැන් ඕනම තැනක ඕනම මාර්ගයක ගමන් කරනවා කිව්වම යම් තැනක ඉඳන් යම් තැනකට යන්නේ. එතකොට ධර්ම මාර්ගයේ යනවා කියන කෙනුත් අපි දැනගන්න ඕන අපි කොහේ ඉඳලා කොහෙටද යන්නේ කියලා. ඉතින් අසුතවා පුතුජන භූමියේ සිට අරහා කියන තත්වයට පත්වීමක් මේ සිද්ධ වෙන්නේ. ඒක මේ ජීවිතයේදීම මේ දැනට ලබාගෙන තියෙන කය මනස තුලින්, මේ පංචස්කන්ධය තුලින් සිද්ධ වෙන දෙයක් මිසක වෙනත් ජීවිතයක වෙනත් පංචස්කන්ධයක් වෙනත් ජීවන වටපිටාවක් හරහා සිද්ධ වෙනවායි කියලා හිතුවොත්, සිද්ධ කරගන්නවායි කියලා පැතුවොත්, ඒ සිතුමත් ඒ පැතුමත් සම්පූර්ණ අවිද්‍යාත්මක. ඒක සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියක්. හැබැයි එවැනි සිතුම් සහ පැතුම්
ඇති වෙලා තියෙන මනුෂ්‍යයන්ට කියන්නේ මේ ධර්ම මාර්ගය නැත්තන්ට එවැනි සිතුම් සහ එවැනි පැතුම් තියෙන. සමහරව හිතනවා මේක මේ ජීවිතේදී කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක මෙහෙම ගිහිල්ලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ හමු වෙලා එහෙදි කරන එකක් කියලා. එහෙම හිතාගෙන ඒ වැරදි සිතුමට වැරදි දෘෂ්ටියට අනුව වැරදි පැතුමකුත් තියෙන. එහෙම වේවා කියලා. ඊට අනුගත ක්‍රියාමාර්ගවල ඊට පස්සේ බැස ගන්න. මේ අපි නිවන් දකින්නේ මෛත්‍රී බුද්ධ ශාසනය කියලා. සමහරුන්ගේ ඒ දෘෂ්ටිය කොහොමටවත් ගලවන්න බෑ. කොහොමටවත් ගලවන්න බෑ. ඉතින් මේ ජීවිතේ මේ ලැබිච්ච බුද්ධ ශාසනය අතහැරලා දාලා ඉන්නේ. සීල සමාධි ප්‍රඥා ගුණ පුරාණේ නැහැ. ඉතින් අර කියලා තියෙන මිත්‍යා දෘෂ්ටික වැරදි කතා ඇසුරු කරගෙන ඉතින් ඊට අදාළ කිසියම් ලෞකික වැඩ කටයුතු නිරත වී සිටිනවා. ඒක නිසා අපි දැන් ඔක්කොම මේ දෘෂ්ටියෙන් මිදලා ඉන්නේ. අපි දන්නවා මේ ජීවිතයේ කළ යුතු දෙයක් මේ දේ මේ නිබ්බාන නිවීම සැනසීම. ඒ සඳහා අපි දැනටමත් මේ මාර්ගය හොඳින් අවබෝධ කරගෙන තියෙන, විවර කරගෙන තියෙන. මාර්ගයේ මාර්ගාංග වැඩිමයි අපි කරන්නේ. එහෙම නැත්නම් ශික්ෂා 3 වර්ධනය කර ගැනීමයි අපි කරන්නේ. ප්‍රඥා, සීල, සමාධි වශයෙන්. ඉතින් අපි ධම් සභාව එකතු වෙලා කරන්නේ විශේෂයෙන් ප්‍රඥා ශික්ෂාව ඇති කර ගැනීම. හොඳයි අපි මේ ප්‍රඥා මාර්ගය අවදි කර ගන්නට අපි කිව්වා බුද්ධ දේශනා තමයි අපි නිතරම ඉදිරියට ගන්නෙ. ඉතින් මේ වන විටත් අපි බුද්ධ දේශනාවක් ටික සාකච්ඡා කරගෙන ඇවිල්ලා එහි කෙලවරට අවසානයේට වගේ අපි ඇවිල්ලා තිබෙනවා. ඒ තමයි මේ මහා පුන්නම දේශනාව. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ දේවදහ වර්ගයේ 9 වෙනි සූත්‍රයේ හැටියට මහා පුන්නම සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ. අපි එහි පියවර ගණනාවක් ඉදිරියට ආවා. අද අපි බලාපොරොත්තු වෙන මේ දේශනාව නිමා කරන්න. ඒ අනුව අපේ කල්යාණ මිත්‍රයන්ට යෝජනා කරන්නත් පුළුවන්. ඉදිරියේදී අපි සාකච්ඡා කළ යුතු සූත්‍ර දේශනා ආදී පිළිබඳව. එතකොට මහා පුන්නම සූත්‍රය මේ ගැඹුරු දෙයක් සාකච්ඡා කරන සූත්‍රයක් හැටියට අපිට පෙන්වා දෙන්න පුළුවන්. නාම රූප, ඒ වගේම ස්කන්ධ, සලආයතන, පංච උපාදානස්කන්ධ, සත්කාය දෘෂ්ටි, මෙන්න මේ වගේ මාතෘකා තමයි මේ සාකච්ඡා වෙන්නේ මහා පුන්නම දේශනාවේ. ඉතින් මේ දේවල් වලට මේ නාම රූප කිව්වම මේ විශ්වයේ තියෙන සියල්ල ඒට ඇතුළත්. ඊට පස්සේ සලආයතන ආයතන ක්‍රියාත්මක වීම කිව්වම විශ්වයේ තියෙන සියලු ක්‍රියාකාරකම් ඊට ඇතුළත් වෙලා තියෙනවා. ස්කන්ධ කිව්වම ඒත් එහෙමයි. සියලු දේ මේ පහට බෙදලා දක්වන්න පුළුවන්. ඊළඟට ඒවා ඇසුරෙන් ඇතිවෙන යම් උපාදානීය තත්ත්වයන්, චන්දරාග ආදී තත්ත්වයන්, ඒවත් මේ ඇසුරින්ම තමයි පැහැදිලි කරන්න වෙන්නේ. වෙනත් දේවල් ඇසුරෙන් නෙවෙයි. අපි දැක්ක මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් එහෙම ප්‍රශ්නයක් විමසුවා මේ භික්ෂුව. මේ සූත්‍රය ගැන අපි දැන් දන්නවා. සූත්‍රයේ තියෙන්නේ ප්‍රශ්න සහ පිළිතුරු ක්‍රමයට සූත්‍රයේ දිගහැරිලා තියෙන්නේ. ඉතින් එතෙන්දී විමසුවා මේ චන්දරාග නැත්නම් උපාදානය මේ පංච උපාදානස්කන්ධ වලින් පරිබාහිරව දෙයක්ද? එහෙම නැත්නම් මේකමද පංච උපාදානස්කන්ධයේද උපාදානය නැත්නම් ඒන් පරිබාහිර එකක්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කිව්වා අපි මෙතන උපාදානං කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට නොවේ. ඒ වගේම ඒන් පරිබාහිර දෙයක්වත් නෙවෙයි. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් පුද්ගලෙක් අවිද්‍යාව නිසා, අනවබෝධය නිසා ඇති කරගන්නා වූ යම් චන්දරාගයක් වේද තන්තත් උපාදාන. ඒක තමයි උපාදානය කියලා කියන්නේ. ඉතින් ඒසේ උපාදාන වන්නේ මේ අවිද්‍යාව නිසා. අවිජ්ජා පත්‍ය ආදී වශයෙන් දේශනා කරේ ඒකයි. ඉතින් ওই ටික අපි අවබෝධ කරගත්තම අපි
නිකන් මුළු ලෝකයම නැත්තම් මුළු විශ්වයම අවබෝධ කරගත්තා කියලා කිව්වට වැරද්දක් නැහැ. මොකද සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නේ මේ විශ්වය ලෝකය අවබෝධ කරගන්නවා කිව්වම මේ භෞතික වශයෙන් පේන්න තියෙන සතර මහා භූත ගැනලා මැනලා ඒවයි ගති ලක්ෂණ එකින් එක හොයාගෙන වෙන් කරලා ලයිස්තුගත කරලා අන්න ඒ විදිහට මේවා දැන අවබෝධ කර ගැනීම කියලා මේ විශ්වය පිළිබඳ අවබෝධය. ඉතින් ඒක ලොකු මුලාවක්. එහෙම අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද අර භූතය නැත්තම් මේ පවතින දේ කියන එක හැමතිස්සෙම වෙනස් වෙමින් ඇති වෙමින් පැවතෙමින් එහෙම ස්වභාවයක් තියෙනවා. නිතරම අනිත්‍ය ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, සමුදය වය ලක්ෂණය, පටිච්චසමුප්පන්න ලක්ෂණය තියෙනවා. ඉතින් ඒක නිසා ඒක අනාත්තා. අපි කැමති විදිහට කැමති ආකාරයට කැමති තාක්කල් පවතින්නේ නැහැනේ. එහෙනම් ඉතින් මේ කිසිම දෙයක් පිළිබඳව ස්ථිරසාර නිගමනයක් දෙන්න පුළුවන් කමක් නැහැ මේක මෙහිමයි කියලා. දැන් හොඳම උදාහරණය තමයි දැනට යන වෛරස් එක. අපි හැමෝම මේක ගැන නිතරම කතා කරනවා. නිතරම නිවුස් තොරතුරු යනවා මේවා පිළිබඳව. මේන් ඇති කරන දේන් සිදුවෙන දේවල් පිළිබඳ වාර්තා වෙනවා. ඉතින් කිසිම කෙනෙකුට ඔය මෙච්චර මේ ගැඹුරු විද්‍යාත්මක කියලා කියන නූතන තාක්ෂණික මේවලම් ආදී දේවල් පාවිච්චි කරලා හැමෝම උත්සාහ කරනවා මේ භෞතික දේ. වෛරසය කියන්නේ භෞතික දෙයක්. ඒ භෞතික දේ එහි තියෙන ගති ලක්ෂණ ස්වરૂප ස්වභාව අඳුනගන්න. අඳුනගත්තොත් හිතනවා දැන් එහෙනම් අපිට මෙයාට ප්‍රතිකර්මයක් වැක්සින් එකක් ඉන්ජෙක්ෂන් එකක් මොකක් හරි හදන්න පුළුවන් කියලා. නමුත් ඉතින් මුළු ලෝකෙම අසාර්ථක වෙලා තියෙනවා. ඔය සාර්ථකයි කියලා පෙන්නන දේ එක්තරා අවස්ථාවක ඒ කියන්නේ නිරීක්ෂණය කරන පුද්ගලයා නිරීක්ෂණය කරන මොහොතේ වෛරසයේ තිබිච්ච ගති ලක්ෂණ වලට අනුව යම් කිසි බෙහෙතක් හැදුවා නැත්නම් වැක්සින් එකක් හැදුවා. වැක්සින් එක හදලා ගහන්න අරගෙන එනකොට වෛරසය වෙනස් වෙලා. එතකොට දැන් අපි වැක්සින් කරන්නේ මොකකටද? වැක්සින් කරන්නේ අතීතයේ තිබුණු වෛරසයකට. වර්තමානයේ ඇඟේ තියෙන වෛරසය නෙමෙයි. වෙන එකක්. ඒත් අපි වැක්සින් කරනවා කියලා කියන්නේ නැත්නම් ඉන්ජෙක්ෂන් ගන්නවා කියලා කියන්නේ නිතරම මේ වෙන එකකට. මේක තමයි ධර්මතාවය. මේක තමයි ගැඹුරින් අපි අවබෝධ කරගත යුතු මහ විශිෂ්ට බුදු පියාණන් වහන්සේ දේශනා කරති. ඉතින් අපි නමුත් මේ ස්වභාවය තුල එක්තරා ප්‍රමාණයකට අපි කිව්වොත් එක්තරා මුලා වීමක් සහ අසරණ වීමක් වගේ තත්වයකට වැටලා ඉන්න ලෝකය. මේ මුලාව තමයි මේ දේවල් පිළිබඳව තියෙන ආත්ම දෘෂ්ටිය. මේවා ස්ථිරසාරය කියන වැරදි සංඥාව ඊළඟට ඒවා අපිට නිරීක්ෂණ පරීක්ෂණ සම්පරීක්ෂණ වලින් අල්ලන්න පුළුවන් මේ ස්ථිරසාර භාවය. ඊතන තමයි ආත්ම දෘෂ්ටිය එන්නේ. එහෙම අල්ලගෙන එහෙම අවබෝධ කරගෙන තේරුම්ගෙන ඊට අදාළ ස්ථිරසාර ක්‍රියාමාර්ගගත හැකියි. දැන් පේනවා ඒක හොඳටම ඒක එහෙම කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් මේක තමයි යථාර්ථය. මේක තමයි ඇත්ත తත්ත්වය. යථාභූතය. ඔය යථාභූතේ ඥාණයට දර්ශනය කරගන්න එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වන්නේ. අපි ඒක අවබෝධ කරගත්තොත් ඔය தත්වයට එක්ක කොහොමද අනුහුරු වෙන්නේ, කොහොමද අනුගත වෙන්නේ, කොහොමද අනුකූල වෙන්නේ, කොහොමද අනුයුක්ත වෙන්නේ කියන කාරණේ අපිට තේරුම් ගන්න බැරි නෑ. ඒ වගේම ඊට අනුගත වෙන්නත් පුළුවන්. මේකයි. ඉතින් හොඳයි ඔය කාරණේ අපි ඔය මතක් කළේ මේ
මේ කොයිතරම්නම් අපි නිත්‍ය සංඥාවලට ආත්ම සංඥාවලට වැටිලා මනුෂ්‍යයා කරන කියන දේවල් හරහා අර්බුදේ උග්‍ර වෙන ආකාරයේ එක්තරා මායාවක මුලාවකට වැටිලා කටයුතු කරන ආකාරය මම හිතනවා දහම්මැසින් බැලුවොත් අපිට මේක අවබෝධ කරගන්න බැරි නෑ. හොඳයි අපි සූත්‍ර දේශනාවට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ගැඹුරින් නාම රූප සලආයතන ස්කන්ධ උපාදානස්කන්ධ උපාදාන සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨි සමුදය සක්කාය දිට්ඨි නිරෝධ මේ වගේ දේවල් තමයි සාකච්ඡා කරගෙන ආවේ මේ දේශනාවේ. එතකොට අද අපි යොමු වෙනවා දේශනාවේ ඉතිරි කොටසට. කලින් සාකච්ඡාවේදී අපි කතා කරේ කෝනකෝ බන්තේ රූපේ අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං වේදනාය සංඥාය සංකාරේසු විඥානේ කෝ අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං. ඔය ප්‍රශ්නේ තමයි කතා කළේ අස්සාද ආදීනව නිස්සරණ කියන තුන. එතකොට මම හිතන්නේ අපි ඒව ගැඹුරින් කතා කළා. අස්සාද කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්ම එකට ක්‍රියාත්මක වෙනකොට uppajjati සුඛං uppajjati සෝමනස්සං මනසේ යම්කිසි ප්‍රමුදිත භාවයක් පිනායාමක් කයට යම්කිසි පහසුවක් දැනෙන අවස්ථාවක් තිබෙනවා. නැතුව නෙමෙයි. ඉන්නේ අවස්ථාව සුඛං කියලා නැත්නම් අස්සාදෝ කියලා හැඳින්වුවා. අස්සාද ස්වභාවය. ඊළඟට ඒ සුඛ සෝමනස්ස ලක්ෂණය නිට්ටය නැහැ. ස්ථිර නැහැ. ඒවා වෙනස් වෙනවා. ඒක නිසා මේකේ තියෙන මේ ස්වභාවය නැත්තම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්වභාවයේ ඇති වෙන වෙනස් වීම විපරිණාම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං ආදීනවෝ රූපේ ආදීනවෝ වේදනාය ආදීනවෝ සංඥාය ආදීනවෝ සංකාරේසු ආදීනව විඥානේ ආදීනවෝ. ඉතින් ඒක ධර්මතාවය. ඒකට ආදීනව කියන්නේ අපි එදා කතා කළා මේ ආදීනව කියන වචනේ ඉදලා තියෙනවා කියලා අයහපත් ප්‍රතිඵලයේ කියන අර්ථයෙන්ුත් සමහර තැන්වල ආනිසංස සහ ආදීනව කියන තැනදී එහෙම ඒ අර්ථයෙන් ඉදලා තියෙනවා. නමුත් මෙතන ආදීනව කියන්නේ ඒ අර්ථයෙන් නෙවෙයි. අන්න ඇත්ත ස්වභාවය යථා ස්වභාවය. මොකද්ද? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතාවල පවතින අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. ඕනෑම මොහොතක ඕනෑම තත්වයකට වෙනස් වෙන ස්වභාවය තමයි අනිච්චං කියලා කියන්නේ. ක්‍රමානුකූලව සමුදය වය අතර නැත්තම් උපාද භංග හට ගැනීම නිමාව කියන අතරතුර ක්‍රමානුකූල වෙනස් වීම තමයි විපරිණාම ධම්ම කියන්නේ. ඉතින් ඔය අනිච්ච විපරිණාම ධම්ම නිසාම දුක්ඛං කියන ස්වභාවය ඇති වෙනවා. අර සුඛ සෝමනස්සනේ වෙනස් වෙලා යන්නේ. ඒකනේ අපි අල්ලාගෙන ඉන්නේ පංචස්කන්ධයේ ඇසුරින්. මේ පංචස්කන්ධේ පවත්වන්නේ නඩත්තු කරන්නේ රැක බලාගන්නේ ඔක්කොම කරන්නේ අර සුඛ සෝමනස්ස දෙක ඉලක්ක වෙලා තියෙන්නේ. දුක්ඛ දෝමනස්ස දෙක දුරු කරගන්නයි සුඛ සෝමනස්ස දෙක වැඩි කරගන්නයි ලං කරගන්න. ඉතින් අරක වෙනස් වෙනවා. අනිච්ච වෙනවා විපරිණාම වෙනවා. එතකොටත් දුක්ඛං එනවා. ඉතින් ඕක ස්වභාවික දෙයක්, ස්වභාවික தත්ත්වයක්. යථා භූතයක්, ඇති තතුවක්. ඇත්ත தත්ත්වය. ඉතින් අපි ඕක ඥාණයට දර්ශනය කරගත්තම ඊළඟට එනවා නිස්සරණයටපත් වෙනවා. ඒක කුසලතාවයක් නිස්සරණය කියන්නේ. ඒ මොකද්ද? යෝ රූපේ වේදනාය සංඥාය සංකාරේසු විඥානේ චන්දරාග විනයෝ චන්දරාග පහන. අපි විනය පහන කියන දෙකක් කතා කරා. විනය කිව්වම ඒකේ පවතින
දේට අනුගත වෙ නැත්නම් ඒක යම් ප්‍රමාණයකට ඊට අනුව තමන් හැසිරීමක් අපේක්ෂා කරන්නේ විනය කිව්වා. යමක් යම් තැනක යම් විදිහක පවතිනවද ඒ පවතින ආකාරයට අනුගත වීම. ඒකයි දැන් උදාහරණයක් හැටියට ජරා ධර්මතාවයේ අපිට ප්‍රහාණය කරන්න බෑ. ජරාවට විනය වෙන්නේ අනුගත වීමක් වෙන්නේ. එන්නෙන් අපේ ඇස කන නාසය දිවකය දි รา පත් වෙනවා. ඒවයි තියෙන අර ප්‍රසාද ගතිය අඩු වෙලා යනවා. එතකොට මොකද කරන්නේ? ඒ දි รา පත් වෙන ගතිය ප්‍රහාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රසාද ගුණය අඩු වෙලා යනවා. ඒක ප්‍රහාණය කරන්න පුළුවන්. පහන් බැහැර කරන්න පුළුවන්ද? බෑ. එතන තියෙන්නේ විනය. අනුගත වීමක් තියෙන්නේ. විනයෝ. ඊට අනුගතව කටයුතු කිරීමක් තියෙන්නේ. අපි වයසට යන්නේ දි รา පත් වෙන්නේ ජරාවටපත් වෙන්නේ. අපි ඒ ඇස ඒ කන ඒ නාසය ඒ දිව ඒ කය ඒ මන එක්කමනේ කටයුතු කරන්නේ. ඒ ටික පැත්තකින් තියලා අලුතෙන් ඒවා ටිකක් ගන්න බෑ. එහෙනම් විනය කියන එකේ ගැඹුරු අදහස ඒකයි. විනයෝ. ඊළඟට පහාන. මේ වචන දෙකම යොදලා තියෙන චන්ද රාග විනයෝ චන්ද රාග පහානං කියලා. සියුම් විදියට මේකේ අර්ථ දෙකක් තියෙනවා. පහානං කියුවම අදහස් කරන්නේ සම්පූර්ණ බැහැර කිරීම. අත බැහැර කරන්නේ හුඟක්ම අපේ මනසේ තියෙන මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප ප්‍රධාන වශයෙන්. කායික පැත්තෙන් ගත්තොත් මිත්‍යාචාර වැරදි විදිහේ චර්යාවන් ඒවා තමයි අපි ප්‍රහාණය කරන්නේ. එහෙම නැත්නම් මානසික ස්වභාවය තවත් විදිහකින් කිව්වොත් අකුසල සංඥා අකුසල චේතනා අයෝනිසෝ මනසිකාර මේවා තමයි ප්‍රහාණය කරන්නේ. මානසික පැත්තේ. කායික පැත්තෙන් අපි ප්‍රහාණය කරන්නේ විසමචර්යා නැත්නම් දුස්සීල දුරාචාර කියලා අපි කියන විසමාචාර තත්වයන් තමයි ප්‍රහාණය කරන්නේ. ඒක තමයි පහාන. එතකොට ওই විනය පහාන දෙක තමයි නිස්සරණය තුල තියෙන්නේ. යෝ චන්දරාග විනයෝ චන්දරාග පහාන ඉදං නිස්සරණ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නාම රූප ධර්ම නැත්නම් ස්කන්ධ පංචකයේ උපාදාන ස්කන්ධය කෙරෙහි යම් ඡන්ද රාගයක් තිබ්බද තියෙනවද ඒවා විනය කිරීම පහාණය කිරීම තමයි නිස්සරණ කියලා. ඒක නිස්සරණ කියන වචනේ අපිට මතකයි. ප්‍රධාන වශයෙන් ගැඹුරින් විග්‍රහ වෙනවා දැක්වෙනවා සතිපට්ඨාන දේශනාවේදී. නිස්සරණ කියන වචනේ. නැත්තම් ඒක අනිශ්චිත කියලා හුඟක් වෙලාවට එතන යෙදෙන්නේ. අනිශ්චිත ස්වභාවය. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව විනයක් තියෙනවා. ඒක හසුරුවාගෙන යන ආකාරය, පවත්වාගෙන යන ආකාරය, ඊට අනුගත වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම පහානං දුරු කිරීමකුත් තියෙනවා. ඊට අදාළ කෙලෙස් තමයි දුරු කරන්නේ. ස්කන්ධේ විනයක් සහිතව පවත්වාගෙන යනවා. ඊට අදාළ කෙලෙස් අවිද්‍යාව, තණ්හා දුරු කරනවා. එතකොට තියෙන්නේ නිස්සරණ. තවදුරටත් නාම රූප ධර්ම ටික පවතිනවා. ඒවා නිකම්ම නෙමෙයි ආයතන වශයෙන් පවතින්නේ. ස්කන්ධ වශයෙන් උත් පෙන්වන්න පුළුවන්. ස්කන්ධ පංචකයකට ගොනු වෙලා තියෙන්නේ උපාදාන ස්කන්ධයක් විදිහට. නමුත් ඒ පිළිබඳව තිබිච්ච වැරදි දෘෂ්ටි, වැරදි සංකල්ප ඉවත් වෙලා තියෙන්නේ. ඒ වගේම වැරදි භාවිතයන් ඉවත් වෙලා තියෙන්නේ. අන්නේ ස්වභාවය තමයි ඇත්ත වශයෙන්ම නිබ්බානං නිවීම කියලා කියන්නේ. ඉතින් අපි සූත්‍රයේ උතනින් ඉස්සරහට ඒ කියන්නේ අස්සාද ආදීන නිස්සරණ පියවරෙන් ඉදිරියට යමු. ඊළඟට අර භික්ෂුව අහන ප්‍රශ්නෙට අපි යනවා. එතකොට මේ සූත්‍රය අපි දන්නවා බුදුරජාන් වහන්සේ පුරපෝය දවසක රාත්‍රියේ සඳපානේ එලිමහනේ වික්ෂුන් වහන්සේලා සමග වැඩ සිටි අවස්ථාවක
ධර්ම සාකච්ඡාවකට මුලපිරීමක් හැටියට වික්ෂුන් වහන්සේ නමක් අහගෙන යන ප්‍රශ්න මාලාවකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරු මාලාවක් මෙහි අඩංගු වෙන්නේ. ඒකට ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ කතම් පන බන්තේ ඥානතෝ කතම් පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය නහොන්ති. ටිකක් දිග ප්‍රශ්නයක්. බන්තේ ස්වාමීනි කතං ඥානතෝ කතං පස්සතෝ කොහොම දැනගත්තමද කොහොම දැකගත්තමද සවිඥානකේ ඉමස්මින් කායේ විඥානයේ සහිත සවිඥානක වූ මේ ශරීරයේ පිළිබඳව සහ බහිද්ධාච සබ්බ නිමිත්තේසු ඉන් පරිබාහිරව තියෙනා වූ සියලු නිමිතිවල අහංකාර මමංකාර මාන අනුසය නහොන්ති නොවන්නේ. අහංකාර මමංකාර මාන අනුසය කියන දේ අපි තේරුම් ගන්න ඕන. මේ අහංකාර මමංකාර මාන අනුසය ඇතිවන්නේ ඉමස්මින්ච සවිඥානකේ කායේ සහ බහිද්ධාච සබ්බ නිමිත්තේසු මේ විඥානයේ සහිත කය. එතකොට අදහස් වෙන්නේ පංචස්කන්ධය, මේ නාම රූපේ සලආයතන. බහිද්ධා සබ්බ නිමිත්ත කියලා කිව්වේ ඔය සවිඥානික කයට නැත්තම් පංචස්කන්ධයට අයිති සියලු දේ. බාහිරින් අයිති වෙන දේ අපි දන්නවා. මේක මුලදීම විස්තර කරද්දී අජ්ජත්තං වා බහිද්ධාවා කියලා පැහැදිලි කරානේ. එතකොට අන්නර බහිද්ධාව තමයි බහිද්ධා සබ්බ නිමිත්ත. නිමිති කියලා කිව්වේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒ සලආයතන ක්‍රියාත්මක වෙද්දී ඒකේ බාහිර කොටස. එතකොට මෙන්න මේ සවිඥානික කායටත් බාහිර සියලු දේ කෙරෙහි ඇතිවන්නා වූ අහංකාර. අහං කියන පදේ පාලි භාෂාවේ යෙදෙන්නේ මම කියන අර්ථයට. මම අපි ඒක දැන් කලින් සාකච්ඡා කළා. අර සත්කාය දෘෂ්ටිය, මමත්ව හැඟීම, ඒකෙන් ඇති වෙන ස්වභාවයක් තමයි අහංකාර. අහංකාරය කියන එක මේ සිංහල භාෂාවෙත් සමහර වෙලාවට අපි යොදාගෙන යෙදෙන අවස්ථා තියෙනවා. හැබැයි සිංහලයේ යෙදෙන සමහර යෙදුම් ධර්මයේ කියන එකත් එක්ක ඒ තරම් ළඟ නැහැ. ගොඩාක්ම දුරස් නැහැ. නමුත් අහංකාරය කියන එක මේ නිකන් ආඩම්බරකමට එහෙම යොදලා තියෙනවා අපි සිංහල භාෂාවේ. අහංකාරය, අහංකාරකම කියන. නමුත් මේ ධර්මයේ අහංකාරය යෙදෙන්නේ ඊට වඩා ටිකක් ගැඹුරු සියුම් අර්ථයකින්. අර සත්කාය දෘෂ්ටිය මත පදනම් වෙලා එක්තරා හැඟීමක් ඇති කරගන්න. සක්කාය දෘෂ්ටිය කියනකොට එතන තියෙන්නේ දෘෂ්ටිමය ලක්ෂණය. වැරදි විශ්වාසයක්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්ම පංචස්කන්ධ සලආයතන පිළිබඳ ඇති කරගන්නා වූ එක්තරා වැරදි දෘෂ්ටියක්. මේ නිට්ටය, ආත්මය, අවිපරිණාමීය වගේ වැරදි දෘෂ්ටියක්. එතකොට ඒ දෘෂ්ටිය මත පදනම් වෙලා තමයි අහංකාරය ඇති වෙන්නේ. මේ හැඟීම කියන්නේ කිසියම් ආකාරයකට අර මේ පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව කිසියම් සංසන්දනාත්මක අහංකාර මමංකාර මම මගේ කියන හැඟීමෙන් මාන එක්තරා විදිහක මිනුමක් මැනීමක් වටිනාකම් තක්සේරු කිරීමක්. මාන කියන එකේ අදහස හුඟක් මේකයි. සංසන්දනය කියන අදහසක් තියෙනවා. ඉතින් සංසන්දනය කරන්න වටිනාකමක් ඉස්සෙල්ලා දීලා තියෙන්න ඕන. මේක අරකට වැඩි වටිනවා නැත්නම් මේක අරකට වැඩි වටිනාකමින් අඩුයි වැඩි සමානයි කියන්න නම් වටිනාකමක් දීලා තියෙන්න ඕනනේ.
වටිනාකම දීලා තමයි ඒක මනින්නේ, සංසන්දනය කරන්නේ. ඒතකොට මාන කියන මේ ලක්ෂණය හරි සියුම් එකක්. සමහරට ඔබ දන්නවා මේ නීවරණ ධර්ම නැත්තම් සංයෝජන ධර්ම හැටියට සඳහන් වෙනවා කරුණු 10ක් වගේ. සක්කාය දිට්ඨිය වලින් පටන්ගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව. දැන් මේ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව වගේ තත්ත්වයන්ට එනකොට හරි සියුම් කෙලෙස්. ඒවා සමහරට කෙලෙස් කියලා පිළිගන්නෙත් බැරි තරමට අවිද්‍යාවත් එක්ක සියුම් විදියට බද්ධ වෙලා තියෙන්නේ. මාන තත්ත්වයේදී තියෙන හුඟක් වෙලාවට මේවට අපි වටිනාකම් ආරෝපණය කරනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ වගේම ඒවට ගෝචර වෙන දේවල් වලට අපි වටිනාකම් දෙනවා. ඉතින් එක පැත්තකින් එහෙම වටිනාකමක් නොදී කොහොමද මේවා භාවිතා කරන්නේ, පරිහරණය කරන්නේ කියලා ප්‍රශ්නයක් නැගෙනවා. ඒ ප්‍රශ්නෙටත් අපේ ධර්මයේ උත්තරයක් දීලා තියෙනවා. අපි වටිනාකමක් දෙනවා රූපේට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට, ස්කන්ධයට, ආයතනයට, නාමයට, රූපේට වටිනාකමක් දෙනව නැත්තේ නැහැ. නමුත් ඒක හේතුඵල ධර්මානුකූලව යමොහොතේ පවතින යම්කිසි ස්වභාවයක් හැටියට මිසක එහි ස්ථිරසාර වටිනාකමක්, නයිසර්ගික වටිනාකමක්, නොවෙනස් වෙන වටිනාකමක් තියෙනවායි කියලා අපි පිළිගන්න බෑ. නමුත් භාවිතය සඳහා ප්‍රයෝජනේ සලකා වටිනාකමක් දෙනවා. ඒක නිසා ඒකට රජත කියන්නේ ආරෝපණය කිරීමක් කරන්නේ ඇත්තටම. ඉතින් ආරෝපණය කරන්නේ මොකටද? වෝහාරය සඳහා, විවාහාරය සඳහා. අපිට තියෙනවා මේ වයින් යම් ආකාරයකට වැඩ කටයුතු කරගන්න, වෝමාරු කරගන්න, බෙදා හදා ගන්න, මිලදී ගන්න, විකුණ ගන්න, ඔය වගේ තියෙනවා. ඉතින් ගනුදෙනු වගේක් තියෙන මේ ලෝකේ ජීවත් වෙනකොට. ඉතින් ඒ ගනුදෙනු සඳහා තමයි මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලට අපි తాවකාලිකව යම්කිසි වැලියු එකක්, වටිනාකමක් දීලා තියෙනවා. ඉතින් ඒ බව අවබෝධ කරගත්ත කෙනෙකුට ලෝක සම්මතයක් හැටියට මාන කරාට, ඒ කියන්නේ මැනීමක් කළාට, ඒ වගේම ලෝක සම්මත හැටියට සංසන්දනයක් කරාට ඒ වටිනාකම මැනීම, මැනලා සංසන්දනය කිරීම මේ ඕනම එකක් කරන්න පුළුවන්. නමුත් එය දැඩිව ග්‍රහණය කරන්නේ, උපාදාන කරන්නේ නැතුව. ඒකයි. ඉතින් ওই අහංකාර, මමංකාර, මාන අනුසය තමයි මේ කොටසේදී අවධාරණයට ගන්න කොටස වෙන්නේ. එතකොට මේ අහංකාරය කියලා කියන්නේ අර සිංහල ව්‍යවහාරයේ තියෙන නිකන් ආඩම්බරකම වගේ එකක් නෙමෙයි. අහංකාරය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇති කරගන්නා වූ එක්තරා අදි탁සේරුව. එහෙම නැත්නම් ස්ථිරසාර වටිනාකමක් දීම. මේකේ මෙහිම වටිනාකමක් තියෙනවායි කියලා. ඒ විදිහේ වටිනාකමක් දීම. දීලා ඒ පිළිබඳව කිසියම් හැඟීමක් ඇති කරගන්න. ඒක තමයි අහංකාරය. මේකේ මෙහෙම වටිනාකමක් තියෙනවා කියලා. ඉතින් ඕක අර සිංහලයේ අහංකාරකම කියන එකටත් එක්තරා දුරකට ඈතින් සම්බන්ධතාවයක් පෙන්නනවා. ඒ සිංහලයේ අපි කියන මේකගේ තියෙන අහංකාරකම නැත්නම් මේකගේ තියෙන අහංකාරකම කියලා අපි ව්‍යවහාර කරන තැන මේ කියන ගැඹුරු ධර්මතාවයේ නිම්මලල්ලේ නැත්නම් දල්ලේ කෙලවරේ කොනේ ගති ලක්ෂණයක් තමයි පෙන්වන්නේ. එක්කෝ මේ කියන වෙලාවේ අපි අහංකාරකම කියන අවස්ථාවේදී මොකද්ද පෙන්වන්නේ පුද්ගලයා? එක්කෝ තමන්ගේ මතය, තමන්ගේ අදහස වෙනස් නොකරන ගතියක්, ඒකේ තියෙන වටිනාකම
ඒකට දෙන ලද වටිනාකම දැඩිව ග්‍රහණය කරන ගතිය එහෙම වෙන්න පුළුවන්. මතය තුල තදින් බැසගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තට ගියොත් නාමනේ. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ කිසියම් ආකාරයක අදි탁ෂේරුවකින් ඉන්නවා වෙන්න පුළුවන්. අහංකාරකමෙන් හුඟක් වෙලාවට පෙන්වුම් කරන්නේ ඒ ලක්ෂණ. එහෙම නැත්නම් රූපේ අල්ලගෙන ඒක පිළිබඳ ඒකේ තියෙන මේ දෙන ලද වටිනාකමට මෝහණය වෙලා රූපේට දෙන ලද తాවකාලික වටිනාකමට මෝහණය වෙලා එහෙම වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් දැන් මේවට සමහර වෙලාවට අපිට මේ ප්‍රායෝගික ලෝකේ සමහර උදාහරණ පෙන්වන්න පුළුවන්. මේ ධර්ම සාකච්ඡාවකදී නොගතිය යුතු තරම් ඕලාරික උදාහරණයක් වෙන්න පුළුවන් මම මේ කියන එක. නමුත් ඉතින් අපිට ඒක හොඳයි එහෙම උපයෝගී කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ රූප කාය අල්ලගෙන කරන වැලිඩේෂන්ස් තියෙනවා. ඇගය නැත්තම් ඒවට යම්කිසි takseiru කිරීම තියෙනවා. ඔය දන්නවනේ ඉතින් හුඟක් වෙලාවට කෙරෙන ඒවා ලෝක මට්ටමේවත් කරන රූප රාජිනිය කොහොම තෝරනවනේ. මම දන්නේ පිරිමින්ගෙත් තෝරනවාද කියලා. අපිට ජනමාධ්‍ය වල පේනවා. ඉතින් එහෙම විවාහක අයයි අවිවාහක අයයි එක එක විදිහේ කැටගරිස් වලට දාලා ඉතින් තෝරනවා. තෝරද්දී ශරීරයේ එක එක අංග වලට කිසියම් වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම අන්තිමට එකතු කරලා ඒක වැඩියෙන්ම ආපු එක්කෙනා ඉතින් මේකේ වැඩිම වටිනාකම තියෙන එක්කෙනා කියලා ඉතින් සම්මත කරගන්න. ඉතින් වහරි ඕලාරික වැඩ ඒ උනාට ඉතින් ලෝකේ කරනවා මිනිස්සු. වට කරන වියදම් ඒවට දෙන ලද මිත්‍යා දෘෂ්ටි එහෙම තියෙනවා. දැන් ඕක විතරක් නෙමෙයි සමහර තැන්වල ඔබ දකින්න ඇති මේ රූප ධර්ම වලට දෙන තවත් වටිනාකම් තියෙනවා. යාන වාහන බලන සමහර ඒවා. ඉතින් ඒවට පුදුම විදිහේ ඉතින් වටිනාකම් දීලා ඉතින් ලෝකේ වටිනම එක සමහර වෙලාවට කියලා තෝරන යාන වාහන වල. එහෙම නැත්නම් ස්වර්ණාභරණ වලින්. ඉතින් ඔය වගේ එහෙම නැත්නම් ඕකේ තවත් අමුතු ඒවාක් තියෙනවා අපි දකින්න මේ පරණ ඒවා. පරණ ඒවා එකතු කරනවා. ඇන්ටික් කියලා අපි කියන්නේ පරණ කැඩිච්ච බිඳිච්ච පරණ ඒවා එහෙම භාවිත කරන්නේ නැහැ දැන්. ඒ වුණාට මේ පරණ වැඩකට නැති ඒවටත් වටිනාකමක් දීලා ඒ ඇන්ටික් වලින් වැඩිම වටිනාකම කියන්නේ. ඉතින් මේවා දැන් ඒවට වටිනාකම දෙනකොට ඉතින් මොකක් හරි වෙන විදිහක් අල්ලගන්න බෑ මේකට. එක්කෝ පැරණිම වර්ෂවකවානු වලින් පරණම එකක් හරි මොකක් හරි කියලා මේකට අල්ලගන්න. කොයියම්ම විදිහකින් හරි මේකට දඟලලා මහන්සි වෙලා කොහොම හරි දෙනව වටිනාකම. දීලා ඔන්න දැන් අපිට මනින්න එකක් තියෙනවා දැන්. මානෙ ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා මේකට වටිනාකමක් දෙන්නවා. ඉතින් දීලා දැන් මොකද කරන්නේ? දැන් මනින්න. දැන් ඒ වගේ පරණ බඩු ගණනාවක් ගෙනල්ලා තියලා දැන් සංසන්දනය කරනවා. සංසන්දනය කරලා මැනලා ඔන්න කියන එකක් මේක තමයි ලොකු මේක පරණ මේක වටින මේක පැරණිකම නිසා පැරණිකම අතින් වටින මේක. ඉතින් කවුරුත් අප්පුඩි ගහලා විසිල් ගහලා මේක සම්මත කරගෙන දැන් මොකද හප්පා වටින මේක. දැන් ඒක පදනම් කරගෙන මේ වටිනාකම දීමයි මේ මැනීමයි හරහා මේක පිළිබඳ අහංකාරයක් ඇති කරගන්නවා. ඒක මමත්ව හැඟීමක් ඇති කරගන්නවා. මේ වටිනාම දෙයක් මා ළඟ තියෙනවා කියලා. ඉතින් ඒක තමයි මේ අහංකාර මමංකාර මාන. හරි සියුම් එකක්. නමුත් ඕක තියෙනවා. වැඩකට නෑ සමහර වෙලාවට කිසිම ප්‍රයෝජනයක් නෑ. ප්‍රයෝජනයක් නෑ. ඒ වුණාට එහෙම දේවල් තියාගෙන ඉන්නවා. ඉතින් ඔය වගේ මේ නූතන වශයෙන් භාවිත දේවල් මෙන්න අභාවිත දේවල් වලට වටිනාකම් දීලා ඊට පස්සේ ඒ වටිනාකම් සංසන්දනය කරලා
ඒ වටිනාකම් වල අයිතිකාරය, උරුමකාරය, හිමිකාරය බවට පත් වෙලා ඇති කරගන්න මේ විහිළුව නැත්නම් විකාරය තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තියන්නේ මේ භික්ෂුව අහංකාර, මමංකාර, මානානුසය. ඉතින් මේක අනුසය කියන්නේ ඉතින් මේක එක්තරා විදියකට පටන් ගන්නවා, ආරම්භ වෙනවා. ඉතින් මිනිස්යන්ගේ හිතවල තියෙනවා. ඉතින් ඒක සබ්බ නිමිත්තේසු කියලා තමයි මේක. මොකක් ඇසුරු කරගෙනද කියලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒතෙන්දී උන්වහන්සේ දෙන පිළිතුරේදී අපිට පැහැදිලි වෙනවා මොකක් ඇසුරු කරගෙන අහංකාර, මමංකාර, මානානුසය ඇති වෙනවද කියලා. ඉතින් ඒ මානානුසය කතං ජානතෝ කතං පස්සතෝ නහොන්ති. කොහොම දැකගත්තොත්ද, කොහොම දැනගත්තොත්ද මේ අහංකාර, මමංකාර, මානානුසය නොවන්නේ. මේක එක්තරා ඇත්තටම දෘෂ්ටිමය කාරණයක්. එක්තරා මේ මෝහය නිසා, අවිද්‍යාව නිසා ඇති වෙන කාරණයක්. අර වර්තමාන දේවල් වලටත් අතීතයේ අපි තියාගත්ත දේවල් වලටත් වටිනාකම් දෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ නිත්‍ය වටිනාකම් තියනවායි කියලා හිතාගෙන එහෙම දෙන්නේ. ඒකත් වශයෙන් විශාල අවිද්‍යාවක්, මෝඩකමක්. හැම දෙයකම වර්තමාන මොහොතේ යම්කිසි උපයෝගිතා වටිනාකමක්, භාවිත වටිනාකමක් අපිට දෙන්නලා දෙන්න පුළුවන්. මෙන්න මේකට වටිනවා කියලා අපි හිතමු. උදාහරණයක් හැටියට වතුර වීදුරුවක වටිනාකම පිපාසයට සාපේක්ෂයි. බත් පිඟානක වටිනාකම බඩගින්නට සාපේක්ෂයි. දුමක වටිනාකම හිම මොහොතේ පවතින සීතල උෂ්ණය විලිවසා ගැනීමේ අවශ්‍යතාවයට සාපේක්ෂයි. ඒක නිසා ඕනෑම දෙයකට තියෙන්නේ වර්තමාන මොහොතේ සාපේක්ෂ වටිනාකම. බෙහෙතක වටිනාකම තියෙන්නේ රෝගයට සාපේක්ෂයි බෙහෙතේ වටිනාකම. මේ වගේ සියුම්ම බැලුවම මේවට නිත්‍ය ස්ථිර සාර වටිනාකමක් ඇත්තේ නැහැ. දැන් බලන්න සමහර ඖෂධ සහ රෝග, දැන් සමහර අතීතයේ තිබිච්ච ඇතම් රෝග දැන් නැහැ. ඒවට හදපු ඖෂධ දැන් වැඩක් නැහැ. එහෙනම් අපි අතීතයේ තිබිච්ච රෝග පිළිබඳව දන්නවනේ. දැන් ඒ බෙහෙත් තිබුණාට දැන් වැඩක් නැහැ. දැන් තියෙන රෝගේ වෙනස් එකක්. ඉතින් දැන් ඒකට අදාළව යම්කිසි දෙයක් තිබ්බොත් ඔන්න ඒකේ යම්කිසි උපයෝගිතා වටිනාකමක්, භාවිත වටිනාකමක් කියන්න පුළුවන්. මෙන්න මේක තියෙනවා දැන් මේ රෝගේ තියෙන. ඒක නිසා මේ බෙහෙත මේකට අදාළයි කියලා. ඒ වගේ මේ වටිනාකම් යල් පැනීමක්, කල්ලෙකුත් වීමක් පැහැදිලිව තියෙනවා. මේ වටිනාකම් වල වෙනස් වීමක්, අදාළ නොවන බවක්, වටිනාකම ගෙවි යෑමක්, වටිනාකමේ අඩු වැඩි වීමක් පැහැදිලිව තියෙනවා. එහෙනම් මේ වටිනාකම් ස්ථිර සාර විදියට ගන්නව නම් ඒක විශාල මෝඩකමක් නේ. විශාල අවිද්‍යාවක්. තත්ත විපස්සති කිව්වේ බුදු පියාණන් වහන්සේ මේ මොහොතේ, වර්තමාන මොහොතේ තියෙන වටිනාකම, අදාළත්වය, උපයෝගිතාව තේරුම් අරගන්න එපමණයි. ඒකත් නිට්ටය නෑ, ආත්ම නෑ, අවිපරිණාමී නෑ. අනිත්‍යයි, අනාත්මයි, විපරිණාමී. සමුදය හට ගැනීමක් වගේම වය නිමා වීමකුත් තියෙන දෙයක්. ඒ ওই ටික දැක්කම අර අහංකාර, මමංකාර, මාන කියන මේ අකුසල මනෝභාවයන්, මේවා ඇත්ත වශයෙන්ම මේ අකුසල චේතනා පැත්තට හුඟක් වැටෙන්නේ, හැඟීම් පැත්තට වැටෙන්නේ. ඉතින් ඒවා තියෙන තාක් මේ අර්බුදේ යනවා. අහංකාර, මමංකාර, මානානුසය අර්බුදේ යනවා. අනුසය කියන්නේ එතන ඕවා කොට නැගිලා හිතවල එක්තරා ප්‍රමාණයකට නිකන් ඡායා මාත්‍ර වශයෙන් තියෙනවා. ඡාපව අවුලවල ගන්න පුළුවන්. අනුසය ධර්මයක ස්වභාවය ඔය කවුරුත් දන්නවනේ. අනුසය පරිඋත්ථාන විතික්කම කියලා ඔය ක්ලේශ ධර්මවල යම් ස්වභාවයන් පෙන්නනවා. අනුසය කියන වචනෙට අර්ථ දෙකක් අපි කලිනුත් තෝරගෙන තියෙනවා. අර්ථ දෙකක් තියෙන බව. එකක් තමයි ඡායා මාත්‍ර වශයෙන් ආරම්භ වීම කියන එක.
කිසියම් අවස්ථාවකදී ඒක මනසේ ආරම්භ වන අවස්ථාව අනුසය. ඒක තමයි පරිඋත් ทาน වෙලා වඩා වර්ධනය වෙලා ඇතුළතම ඊට පස්සේ විතික්කම වෙන්නේ. වචනයෙන් ක්‍රියාවෙන් බැහැර වීම සිද්ධ වෙනවා. ඒ වගේම යම්කිසි සංකල්පයක්, දෘෂ්ටියක්, විශ්වාසයක්, පිළිගැනීමක්, අදහසක් ඇති වෙලා ඒක යම් ප්‍රමාණයක සංඥා ස්කන්ධයට යනවා. මතකයේ තියෙන. ඉතින් මතකයේ තියෙනකොට ඒක යටපත් වෙලා වගේ තියෙනවා. නමුත් මතක තියෙනවා. සංඥා ස්කන්ධයේ තියෙනකොට ආපහු මේක මතු කරලා ගන්න පුළුවන්. ඒක නෙවෙයි සමහර මෝඩ වැඩ වාර්ෂිකව කරන්නේ. ඒ කියන්නේ ඒක හැම අවුරුද්දෙම මේ මෝඩ වැඩේ කරනවා. ලෝක මට්ටමින්ම කරනවා. දැන් ලංකාවෙත් ඉතින් දැන් අපි ආපහු කොරෝනා තත්ත්වය බොහොම නරක අතට හැරුණා. ඉතින් ඒකට එක හේතුවක් තමයි අර වාර්ෂික මෝඩ වැඩේ ආයෙමත් කෙරුවා. ඉතින් ඒක යටපත් වෙලා තියෙන්නේ. හැබැයි අප්‍රේල් මාසේ එනකොට අර අනුසය ධර්මය ආයෙත් මතුවෙලා එනවා. මතුවෙලා ඇවිල්ලා ඒව තමයි කෙරුවේ. දැන් කරලා අර ඒතකොට මේ ලෙඩක් තියෙනවා, රෝගයක් පැතිරලා යනවා කියන එක මතක වුණා. ඉතින් ආපහු දැන් ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඇයි අර අවුරුද්දක් පාසා නැත්නම් මාසයක් පාසා මේවා ආපහු කොහොමද අර මතුවෙලා එන්නේ? අර පරණ මෝඩකම, පරණ අවිද්‍යාත්මක වැඩේ හැම අවුරුද්දෙම එකතු වෙලා කරන්නේ. දැන් ඉන්දියාවේ ඔබ දකින්න ඇති අපි වගේම අර මොකද්ද ආගමික උත්සවයක් කුම්භ මේලාද මොකද්ද? ඒතුවා අපේ දැක්මෙන් බලපුවාම ඊටම ඕලාරික අවිද්‍යාත්මක වැඩ. ඉතින් ලංකාවේ කරත් ඉන්දියාවේ කරත් මොන රටේ කරත් මෝඩ වැඩේ තමයි කවුරු කරුවත්. ඉතින් අර කොහොමද අර වාර්ෂිකව මේක මතුවෙන්නේ? හැම අවුරුද්දෙම ඒ දවස් වෙනකොට මොකද්ද පිස්සුවක් වගේ එකක් හැදෙනවා මිනිස්සුන්ට. අනුසය ධර්මයේ පරිඋත් ทาน පරිඋත් ทาน වෙලා විතික්කමයි. ඇයි ඒක මේ අයින් වෙලා හිතින් අයින් වෙලා නෙමෙයි ඒක. ඒක යටපත් වෙලා තියෙන්නේ. අයින් වෙන්න නම් මේ අපි මේ යන මාර්ගයට අවතීර්ණ වෙන්න ඕන. මේ ප්‍රඥාවෙන් දකින්න ඕන. මේ යථාභූතයේ ඥාණයට දර්ශනය වෙන්න ඕන. අපි මේ කරන මෝඩ වැඩේ මෝඩ වැඩක් නේද? අවිද්‍යාත්මක වැඩක් නේද කියලා. ඉතින් ඒතකන් මේ අනුසය ධර්මයේ තියෙනවා. ඒකයි බුදුදහමේ අනුසය ධර්ම බැහැර කිරීම සඳහා ප්‍රඥාව නිර්දේශ කරලා තියෙන්නේ. සීලේවත් සමාධියවත් නෙවෙයි. සීලේවන්ත භාවයේ තුල පුළුවන් අර වීතික්කම මට්ටම පාලනය කරන්න. දැන් සමහර ඒවා එහෙමත් බැරි වෙලා තියෙනවා. දැන් මේ සීල කියන්නේ ආචාර ධර්මයේ පැත්තනේ. ඒකවත් පාලනය කරගන්න බැරි වෙලා තියෙන සමහර. ඉතින් පරිඋත් ทาน වෙනවා. මේක හිතේ මතුවලා එනවා. ඊට පස්සේ වීතික්කම. ඉතින් ඔය වීතික්කම පරිඋත් ทาน දෙකට හේතුව අනුසයනේ. ඒ අනුසය මට්ටමින් මේක ගලවන්නේ නැති තාව මේක සිද්ධ වෙනවා. හැම අවුරුද්දෙම මේ මෝඩකම එසේම කරන්නේ නේ. එහෙම නැත්නම් හැම මාසෙම මේ මෝඩකම එසේම කරන්නේ. හැම දවසෙම මේ මෝඩකම එසේම කරන්නේ. ඒක හේතුව. ඒකයි බුදුදහම මේ වගේ ගැඹුරින් මේ කාරණේ මතු කරන්නේ. මෙයා ගැඹුරින් අවබෝධ කරගෙන බැහැර කිරීමක් ගැන. එතකොට ওই විදිහට අහංකාර, මමංකාර, මාන, අනුසය තත්ත්වයන් කොහොමද බැහැර වෙන්නේ? කොහොමද බැහැර කරගත යුත්තේ? බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා යංකින්ච බික්ඛු රූපං වේදනා යාකාචි වේදනා යාකාචි සංඥා යේකේචි සංඛාරා යංකින්ච විඥාන. අපි ඔය කතා කරපු කිසියම් ආකාරයක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්ම පිළිබඳ අපි අර මේවා ස්කන්ධ කොට නැගෙනකොට අර කතා කරපු 11 ආකාරය මෙතෙන්දී නැවතත් කියනවා. අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුභමං වා හීනං වා පනීතං වා දූරේ වා සම්තිකේ වා අතීතනාගත පච්චුප්පන්න ආදී වශයෙන් ඔය තමයි අර අපි මේවට දීලා තියෙන එක්තරා ආකාරයක වටිනාකම් තක්සේරු කිරීම ඕවයි තියෙන්නේ. එතකොට ඒවා සම්මුතික වශයෙන් විවාහාර වශයෙන් තිබුණත්
නේතම්මම නේසෝ හමස්මි නමේසෝ වත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සති. යම් කෙනෙකුට පුළුවන්කම තියනවාද? පස්සති කියන්නේ ඥානතෝ පස්සතෝ කියන වචන දෙක මෙතෙන්දී භාවිතා වෙනවා. පස්සති කිව්වම එකෙන් අදහස් කරන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගැනීම කියන එකයි පස්සති කියන වචනයෙන් අදහස් කරන්නේ. ඥානාති කිව්වොත් එතන අදහස් වෙන්නේ නිකන් දැනුම. පොතේ දැනුම කියලා අපි කියන්නේ බුක් නොලෙජ් එක. එහෙම නැත්නම් අහලා දැනගන්න එක සුතමය ඥානෙ වගේ දෙයක්. ඥානතෝ කිව්වම ඒතකොට දන්නවා. මම අහලා තියෙනවා, මම කියවලා තියෙනවා ආදී වශයෙන්. පස්සතෝ කිව්වොත් ඥානාමි පස්සාමි තතේ වේතං. තතේ වේතං. එය යම්සේද ඒ පවතින ආකාරයෙන්ම මම දැනගෙන විතරක් නෙවෙයි දැකගෙනත් තියෙනවා. ඒ කියන්නේ අත්දැකීමට හසු වෙලා තියෙනවා. අත්දැකීමක් හැටියට තියෙනවා කියන්නේ. අන්න ඒ ස්වභාවය තමයි මෙතන අදහස් කරන්නේ. ඉතින් පස්සති කොහොමද දැක ගන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය. අපි ඔය යථා භූත ඥාන දස්සනං කිව්ව කාරණේමයි. සම්මප්පඤ්ඤාය මනාව ප්‍රඥාවෙන් අත්දකින්නවා නම් මොකද්ද? නේතං මම නේසෝ හමස්මි න ඒසෝ අහං අස්මි නමේසෝ හමස්මි. ඒසෝ ඒතං මොනවාද මේ ඒසෝ ඒතං කියන්නේ? ඒවා ඒ දේවල් කියන්නේ මොනවාද? අර කියපු රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන දේවල්. ඒතං ඒවා නැත්තම් ඒසෝ ඒ දේවල්. න අහං අස්මි මම කියලා මමත්ව ගතියක් මමත්ව ස්වરૂපයෙන් ගන්න හෝ පවත්වාගෙන යන්න බැරි බව පස්සති යම් කෙනෙක් දකිනවද? ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්නවද? අත්දැකීමෙන්ම ඒක දැක ගන්නවද? පස්සති අන්න ඒවං කෝ බික්ඛු ඥානතෝ ඒවං පස්සතෝ. අන්න ඒ විදිහට ඥානතෝ දැනගත්තොත්, ඒ විදිහට දැකගත්තොත් මොනවා සවිඥානකේ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු. එහෙම දැනගත්තොත් දැකගත්තොත් මේ සවිඥානක කයත් ඊට ගෝචර වෙන බාහිර බහිද්ධා සබ්බ නිමිත්තේසු සියලු නිමිති පිළිබඳවත් අහංකාර මමංකාර මානානුසය නොහොಂತಿ. ඔය කියන වටිනාකම් විවාහාර වටිනාකම් ආදී පිළිබඳ මමත්ව හැඟීම සහ මමත්ව භාවිතය අවසන් වෙනවා. නොහොಂತಿ. නිමා වෙනවා. ඒකයි අදහස. ඉතින් ඔය පිළිතුරත් එක්ක එක්තරා ප්‍රමාණයකට මේ සූත්‍රයේ ප්‍රශ්න සහ පිළිතුරු කොටස අවසන් වෙනවා. එතනින් පස්සේ සූත්‍රයේ අග පොඩි විස්තරයක් තියෙනවා. මේ සාකච්ඡාවේදී තවත් කිසියම් භික්ෂුවකට ඇතිවෙච්ච අදහසක් අතකෝ අඤ්ඤතරස්ස භික්ඛුනෝ එවං චේතසෝ පරිවිතක්ඛ උදපාදී මේ සාකච්ඡාව කරගෙන යන අතරේ තවත් භික්ෂුවකට තවත් ශ්‍රාවකයෙකුට මෙහෙම විතක්කෝ උදපාදී එක්තරා අදහසක් ඇති වුණා. මොකද්ද? ඉතිකිරබෝ රූපං අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංකාරා අනත්තා විඥානං අනත්තා අනත්ත කතානි කම්මානි කමත්තාන පුසන්ති. ඒක ටිකක් හරි තර්කානුකූල අදහසක් වගේ බැලුවත් කිසියම් මිත්‍යා දෘෂ්ටිමය ස්වરૂපයක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ ඒකට පැහැදිලි කිරීමක් කරනවා. මොකද්ද මේ ඇති වුණු විතර්කය? ඉතිකිර අර භික්ෂුවට දාසක් වෙන එහෙමනම් ඒ කියන්නේ මේ දක්වා කරපු ධර්ම සාකච්ඡාව තුළින් පැහැදිලි වුණා රූපං අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංකාරා අනත්තා විඥානං අනත්තා කියලා.
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්මතා අනත්ත් බව පැහැදිලි වුණා නිකන්. ඒ කියන්නේ අර ඥානතෝ ඒ විශ්ව දැනගත්තා. එක්තරා ආකාරයකට අවබෝධ කරගත්ත කියලා අපි හිතමු. මෙහි අනත්ත් ස්වභාවය. කියන්නේ තමන් කැමැති විදිහට කැමැති ආකාරයට කැමැති කාලයක් පවත්වන්න බැරි බව තේරුම් ගත්තා. අනත්තා අනත්ත කතානි කම්මානි කමත්තානං නැත්තම් කතං මත්තානම් පුසන්ති. ඒ කියන්නේ මොකද්ද මේ අනත්ත? දැන් මේ පංචස්කන්ධයන්නේ කම්මානි යම් යම් දේ කරන්නේ කාය කම්ම වචී කම්ම මනෝ කම්ම. එතකොට මේ ඥාට හිතුණා මේ අනත්ත කතානි කම්මානි මේ අපට පාලනය කරන්න බැරි අපේ වසඟේ පවත්වන්න බැරි කය මනස විසින් කරනු ලබන ක්‍රියාවන් වලට කවුද වග කියන්නේ? කමත්තානම් පුසන්ති. මෙතන පුසන්ති කියන වචනේ අපිට ගන්න වෙන්නේ කොයි විදිහටද මේකට වගකීමක් දරන්නේ කියන අදහස. එහෙමයි සිංහල පරිවර්තන ගැන නම් අපිට ඒ තරම්ම සතුටු වෙන්න බෑ. සූත්‍රවල පරිවර්තන අනාත්මයේ සිට කරන ලද කර්මය කවර ආත්මයේ සිට විපාක දෙද්ද ওই වගේ විදිහට තමයි පරිවර්තනය කරලා තියෙන. අපි ඒක අමතක කරමු. මෙතන මේ අදහස් කරන්නේ විපාක දීමක් ගැන මෙතන මේ කතා කරන්නේ. පුසන්ති කියන වචනේ මෙතන යොදලා තියෙන්නේ. දැන් මේ භික්ෂුවට හිතුණ දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප සලායතන පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ අනත්තා. මේ රූපයි මේ නාමයි අනත්තා. මේ නාම රූපයන්ගෙන් මේ ස්කන්ධ පංචකේ පාදානස්කන්ධය හැදිලා තියෙන්නේ. ඒකෙන් තමයි කර්ම කෙරෙන්නේ. එතකොට ඒ කර්ම වලට කවුද වග කියන්නේ කියලා. අතකෝ භගවා තස්ස බික්ඛුනෝ චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය බික්ඛු ආමන්තේසි. බුදුරජාණන් වහන්සේට මේක වැටහුණා. මේ භික්ෂුවගේ අදහස තේරිලා මෙහිම දේශනා කරනවා. ඨානං කෝපනේතං භික්ඛවේ විජ්ජතියං ඉදේකච්චෝ මොග්ගපුරිසෝ අවිද්වා අවිජ්ජාගතෝ තණ්හාදිපතේයේන චේතසා සත්තු ශාසනං අතිදාවිතබ්බං මඤ්ඤේ. ඉතිකිරබෝ රූපං අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥානං අනත්තා අනත්තගතානි කම්මානි කං අත්තානම් පුසන්තීති. ඔය විදිහ අදහසක් ඇති වෙන්න පුළුවන්. අවිජ්ජාගතෝ තණ්හාදිපතේයේන චේතසා අවිද්වා අවිද්‍යාදිගතේන තණ්හාදිපතේයේන චේතසා. එතකොට මේ කාරණේ සත්තු ශාසනං අතිධාවිතබ්බම් මඤ්ඤේ. අතිධාවනය කරලා තේරුම් ගන්න. නැත්නම් මේක සීමාව පන්නලා තර්කයට තර්කයට සම්බන්ධ කරලා සමහර වෙලාවට මේවා හිතා ගන්න. එහෙනම් ඉතින් ඔය මේකේ කරන්නේ නැත්තම් කරන කෙනෙකුත් නැත්තම් ඉතින් කරන දෙයට වගකීමකුත් නැහෙනේ. දැන් මේ නාම රූප ධර්ම අපේ පාලනයෙන් තොර නම් එහෙනම් ඉතින් මේ නාම රූප ධර්ම වලින් පංචස්කන්ධ වලින් උපාදානස්කන්ධ වලින් කෙරෙන දේවල් වලට අපි වග කියන්න ඕනෙත් නැහැනේ. මෙන්න මේ වගේ අදහසක් මේ යන්නේ. එතකොට දැන් මේ එක්තරා පැත්තකින් අවිද්‍යාවයි තණ්හාවයි මූලික වෙලා තමයි මේ වගේ අතිධාවන නැත්තම් මේකේ සීමාමායිම පනින මඤ්ඤණාවක් ඇති කරගන්න. සත්තු ශාසනං අතිධාවිතබ්බම් මඤ්ඤේ. අවිද්‍යාවගතෝ තණ්හාදිපතේයේන චේතසා. අවිද්‍යාවට වැටිලා තණ්හාව අධිපති කරගෙන හිතන පුද්ගලයා ඔහොමයි හිතන්නේ. ඉතිකිර බෝ රූපං අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාර අනත්තා විඥානං අනත්තා අනත්තකතානි කම්මානි කමත්තාන පුසන්තේති. ඒක ඒ විදිහට.
ඉතින් ඕක එක්තරා විදිහක මේ ඔහොම තර්කානුකූලව හිතත හැකි. හිතන්නත් පුළුවන්, අදහසක් ඇටියට ඉදිරිපත් කරන්නත් පුළුවන්. හැබැයි එහෙම හිතලා එහෙම අදහසක් ඇටියට ඉදිරිපත් කළා ඒ විදිහට කටයුතු කරොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අදහස සමහර විට මේ අදහස මෙහෙම අදහස් ඇති වෙනවා. ඒක දන්නවා බුදුරජාණන් වහන්සේ. ඒක නිසා තමයි මේ අදහස වික්ෂුන් වහන්සේලාගේ හිතවල වචනෙන් ඉදිරිපත් නොවුනත් දන්නවා බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාව කරයින් පස්සේ මේ වගේ අදහස් ඇති වෙනවා. ඒ අනුමානයෙන් තමයි මේ දේශනාව කරන්නේ. තෙතෙන්දී පටිවිනීතාකෝ තුම්හි භික්ඛවේ తත්‍ර తත්‍ර ධම්මේසු తත්‍ර ධම්මේසු දැන් මේ කලින් කතා කරන්නේ අපි ධර්මතා ටිකක් නාම ධර්මයි රූප ධර්මයි. අන්නේ ධර්මතා පිළිබඳ පටිවිනීතා මනා ශික්ෂණයක් පවත්වාගෙන යෑමක් තමයි අදහස් කරන්නේ. දැන් මේ විනීත කියන වචනේ අපි සාමාන්‍ය අර්ථය ගැඹුරු අර්ථය දෙකක් තියෙනවා. මේ නාම ධර්ම සහ රූප ධර්ම පිළිබඳ අවබෝධ කරගත්ත පුද්ගලයා එහි ස්වභාවයේ ස්වરૂපයේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න ස්වභාවයන් අවබෝධ කරගත්තම අපිට අපි කලින් කියවනේ මේකේ වචන දෙකක් විනයෝ සහ පහානං කියලා වචන දෙකක් අපි කතා කරන්නේ. මේ විනය සහ පහාන දෙකේ එකතුවට තමයි මේ පටිවිනිත කියන වචනේ යෙදෙන්නේ. මේ తත්‍ර ධම්මේසු ඒ ධර්මතාවන්ට අදාළව අපි යම්කිසි විනයක් පවත්වාගෙන යන්නේ. මේවා ස්වභාවයේ ස්වરૂපය අවබෝධ කරගෙන විනයක් පවත්වාගෙන යන්නේ. එතකොට ඒක ගැඹුරින් අවබෝධ කරගෙන ඒකත් එක්ක මේ ධර්මතාවවල ස්වરૂපයේ ස්වභාවයක කටයුතු කරන්න නිකන් තර්කයට ගිහිල්ලා ආපහු අර වැරදි මාර්ගයට යන්නේ නැතුව. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ආපහු පොඩි සංවාදයක් ඉදිරිපත් කරනවා. විශ්වනාථලාගෙන් ප්‍රශ්න කිරීමක් අහනවා. මේ ඇත්තට මේ ප්‍රශ්න කිරීම නැවත වතාවක් අර වැරදි දෘෂ්ටිය බැහැර කිරීමක් හැටියට කලින් කතා කරපු දේවල්ම නැවත නිකන් සිහිපත් කිරීමක් සිහි කැඳවීමක් වගේ දෙයක්. තංකින් මඤ්ඤත බික්කවේ. ශ්‍රාවකෙනි නුඹලා මොනවද හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. ඇත්ත වශයෙන්ම අත්දැකීමට අනුව මට කියන්න මේ රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන පහම අලලා මේක අහන්නේ. මේ රූපය මේ වේදනාව මේ වින්දනය මේ හඳුනා ගැනීම සංඥා මේ සිටීම සංකාර මේ ඇති කරගන්නා වූ දැනුවත් භාවයේ වෙන්වෙන්ව හඳුනා ගැනීම විඥාන මේවා නිච්ඡං වා අනිච්ඡං නිට්ටයද අනිත්‍යද ඒවා ඒ විදිහට ඒ ආකාරයෙන් ඒ විදිහට නොවෙනස්ව ස්ථිරව සාරව සදාකාලිකව පවතිනවාද නැහැ අනිච්ඡං බන්තේ ඒ විදිහට පවතින්නේ නැහැ. ඊට පස්සේ යම්පන අනිච්චං දුක්ඛං වා සුඛං වාති යම් දෙයක් වෙනස් වෙනකොට ඒක දුකද සැපද දුක්ඛං බන්ති ඒක දුෂ්කරතාවයකට අපි භාජනය වෙනවා ඒ වෙනස් වීම නිසා. ඊළඟට යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යම් දෙයක් වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා ඒ නිසා ඒ දුෂ්කරතාවය මතුවෙන යම් කිසි ධර්මතාවයක් කල්ලනුතං සමනපස්සතින් ඊතම් මම ඒසෝමස් මේසෝමි අත්තාති. එහෙනම් ඒ වගේ දෙයක් පිළිබඳව මමයේ මගේ මට ඕන හැටියට කියන හැඟීමක් ඇති කර ගැනීම ඥානාන්විතයි. ඒක සුදුසුද ගැළපෙනවද යෝග්‍යද කල්ලනුතං ගැළපෙනවද කල්ලනු ගැළපෙනවද එහෙම අදහසක් ඇති කර ගැනීම නොහේතම් බන්තේ ගැළපෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට පිළිතුරු හම්බ වෙනවා. පිළිතුරු දුන්නම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා දේශනා කරනවා තස්මාතිහ බික්කවේ. ඒක නිසා යංකින්චි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛං වා හේනං වා පනීතං වා යන්දූරේ වා සම්තිකේ වා සබ්බං රූපං විතරක් නෙවෙයි
සබ්බං වේදනා සංඥා සංකාර විඥාන මේ කියන සියල්ල සබ්බං විඥාන නේතම්මම නේසවමස්නේමසවත්තාති යමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බා. ඒ විදිහට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ගන්නවා. ඒවම් පස්සම් බික්කවේ සුතවාදී ශාවකෝ එහෙම ප්‍රත්‍යක්ෂ කරගත්තොත් යම් කිසි කෙනෙක් රූපස්මින්පි වේදනායපි සංඥායපි සංකාරේසුපි විඥානස්මින්පි නිබ්බින්දති. නිබ්බින්දති කියන වචනේ අපි කලින් කතා කරලා තියෙන එකෙන් කියවෙන අදහස. ඔය ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැති ස්වභාවය. ඒක ඇත්තටම නිබ්බින්දති කියන්නේ ඒක යථා ස්වභාවය අවබෝධ කරගන්නවා කියන එක. ඕකට සමහර වෙලාවට සිංහලේ පරිවර්තනය දීලා තියෙන කලකිරේ කියලා. රූපේ කලකිරේ, වේදනාවේ කලකිරේ, සංඥාවේ කලකිරේ කොහොම තමයි පරිවර්තන දීලා තියෙන්නේ. නමුත් මෙතන අදහස මේක යථා ස්වභාවය අවබෝධ කරගන්නවා කියන එකයි නිබ්බින්දති. මොකක්ද අවබෝධ කරගන්නේ? අර කලින් කියපු ලක්ෂණය. අනිච්චං දුක්ඛං විපරිණාමං. විතරක් නෙමෙයි නේතම්මම නේසෝහමස්මි නමේසෝ අත්තා. එතන කියන්නේ අනත්ත් ස්වභාවය. ඒකයි අපි ඔය විදර්ශනාවට සම්ප්‍රදායිකව අනිච්ච දුක්ඛ අනාත්ත කියලා තියෙන්නේ. දැන් අනිච්චං විපරිණාමං කියන දෙකේම අනිත්‍ය ස්වභාවය තමයි පෙන්වන්නේ. දුක්ඛං කිව්වම දුෂ්කරතාවය, නේතම්මම නේසෝහමස්මි නමේසෝ අත්තා කිව්වම පෙන්වන්නේ අනත්තතාවය. ඉතින් ওই ටික හරියටම අවබෝධ කරපුවම නිබ්බින්දති. ඒ තමයි යථා ස්වභාවය අවබෝධ කරා වෙනවා. මේ පංචස්කන්ධේ, පංච උපාදානස්කන්ධේ, සලආයතන වල නාම රූප වල යථා ස්වභාවය අවබෝධ කරගත්තා. නිබ්බින්දති. නිබ්බිදා විරජ්‍යති. විරාගා විමුච්ඡති. විමුක්තස්ස විමුක්තමිති ඥානං හෝති. කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීයං නාපරං ඉත්තත්තායති පජාන. එතකොට නිබ්බින්දති යථා ස්වභාවය අවබෝධ කර කෙනා නිබ්බිදාව නිසා අවබෝධය නිසා විරජ්‍යති විරංජනය වෙනවා. මොකද්ද මේ විරංජනය වෙනවා කියලා කියන්නේ? විරාග වෙනවා කියලා කියන්නේ අර මනසේ තිබුණු රාග ගතිය, රංජන ගතිය, රංජිත ගතිය, රජිත ගතිය. ওই රජත කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ තෝකෙන්. රංජන ගතිය, රාග ගතිය. අර මෝඩ විදිහට දෙන වටිනාකමනේ. දීලා ඒ වටිනාකමේ ඇලෙන එක, ඒකත් එක්ක දඟලන එක. ඒකනේ ওই රංජන ගතිය, රජත ගතිය, රජිත ගතිය. දැන් ජාත රූප රජත කියන තැන අර ගැඹුරු ශික්ෂාපදයේදී පෙන්වන රජත කියන වචනේ තියෙන එක රාග. අර වටිනාකමක් දීලා ඒකම අල්ලගන්න. ඒක අල්ලගෙන ඒකත් එක්ක නිකන් මෝඩ විදියට එක්තරා විදියක නිකන් අවිද්‍යාත්මක මෝඩ විදියකට කටයුතු කරන ලක්ෂණය තමයි රාග කියන්නේ. වටිනාකමක් දීලා ඒ වටිනාකම තදින් හිතට අරන් ඒක නිට්ටයව පවත්වා ගන්න. ඒකත් එක්ක දඟලන දැඟලිල්ල තමයි මේ රාගයේ තියෙන්නේ. එතකොට විරාගා විරජ්‍යති. ඉබ්බින්දං විරජ්‍යති. එතකොට අර අවබෝධය නිසා විරංජනය වෙනවා. ඒකට දීලා තිබුණු වටිනාකම හේදිලා යනවා. එතකොට මොකද වෙන්නේ? විරාගා විමුච්ඡති. අර වයින් මිදෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක ඇලෙන්න අවශ්‍යතාවයක්, ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. මුලා වෙලා නැහැ. මුලාවක් ඇත්තේ නැහැ. කොහොමද? පංචස්කන්ධයක් තියෙනවා, පංච උපාදානස්කන්ධයක් තියෙනවා, නාම රූපක් තියෙනවා, සලආයතන ක්‍රියාත්මක වෙනවා. බහිද්දා සබ්බ නිමිත්ත තියෙන, සියලු නිමිති තියෙන බහිද්දාවේ. නමුත් ගෙවිලා යනවා. අහංකාර මමංකාර මානානෝසය ගෙවිලා යනවා. ඒ තමම ඒසෝමස්මි ඒසෝ මේ අත්තාති කියන ඒ මෝඩ හැඟීම, අවිද්‍යාත්මක හැඟීම ගෙවිලා යනවා. ඕවට තමයි විරාග කියන්නේ. විරංජන වෙනවා කියලා කියන්නේ. විරංජන වෙනවා. ඉතින් එතකොට විමුක්ත වෙනවා. මොකෙන්ද මිදුනේ? පංචස්කන්ධයෙන්ද? පංච උපාදානස්කන්ධයෙන්ද? නාම රූප වලින්ද? සලආයතන වලින්ද? නැහැ.
ඒවයින් මිදුණ නෙමෙයි. මිදීම කියන්නේ ඒවයින් මිදෙන එක නෙමෙයි. මිදුනේ අර අවිද්‍යා තණ්හා වලින්. අහංකාර, මමංකාර, මානානුසය. ඒව නොවන්නේ කෙසේද කියලායි ප්‍රශ්නේ අහන්නේ. සබ්බ නිමිත්තේසු. ඊළඟට කතං ඥානතෝ කතං පස්සතෝ කොහොම දැකගත්තම කොහොම දැනගත්තමද නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති අර ආත්ම ගතිය බැහැර වෙන්නේ නිත්‍ය සංඥාව බැහැර වෙන්නේ සුඛ සංඥාව බැහැර වෙන්නේ කොහොමද අන්නේ ටිකෙන් මිදෙන්නේ අපි මේ විමුක්තිය කියන එක හුඟක් අය අවබෝධ කරගෙන තියෙන්නේ මේ පංචස්කන්ධයෙන් මිදෙනවා කියලා. නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් මිදෙනවා කියලා. මේ විමුක්තිය කියන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන චන්ද රාගය. අහංකාර මමංකාර මාන අනුසය. ඒතම් මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තා කියලා හිතා ගන්නට මෝඩ අවිද්‍යාත්මක සංකල්පන. අන්න ඒ වයින් මිදීමටයි බුදුදහම විමුක්තිය කියලා කියන්නේ. ඒ වයින් මිදුනොත් තමයි පුද්ගලයා දුකින් මිදීමකුත් වෙන්නේ. ඒකයි. ඉතින් විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමෙති ඥානං හෝති. තමන් ඇත්තටම මිදිලාද අවබෝධයෙන් යුක්තව මිදිලාද කියන එකත් ඒ පුද්ගලයා දන්නවා. මිදුණු කෙනා දන්නවා. මිදිලාද නැද්ද කියලා. කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණියන් ආපරං ඉත්තත්තායති පජානාති මේ පංචස්කන්ධය අල්ලගෙන මතුවට මෝඩ විදියට දඟලන්න අවශ්‍යතාවයක් Tamanට නැති බව න අපරං ඉත්තත්ත කියලා කියන්නේ ඒකයි කතං කරණියන් කියලා කියන්නේ මම මේකෙන් මිදෙන්න ඕන දේවල් ටික කරලා දැන් මම මිදිලා ඉන්නේ වැඩ ඉවරයි න අපරං ඉත්තත්තං ආය මට මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ නාම රූප සලආයතන අල්ලගෙන මෝඩ විදියට දැඟලීමේ අවශ්‍යතාවයක් නැති බව තමා තුළින්ම තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක තමයි නිවනේ ස්වභාවය. ඉතින් ඔතනින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසන් කරනවා. ඉදමෝච භගවා අත්තමනාතේ වික්ඛු භගවතෝ වාසිතං අභිනන්දුං. මේ විදියට මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළා. තව වාක්‍යයක් අග තියෙන සූත්‍රයේ ඉමස්මින්ජ වන වේයාකරණස්මින් බඤ්ඤමානි. මේ වේයාකරණේ නැත්තම් මේ විග්‍රහය මේ පැහැදිලි කිරීම කරපු වෙලාවේ සත්‍යමත්තානම් බික්ඛූණං අනුපාදාය ආසවේ චිත්තානි විමුච්ඡින් සු ඉති කියලත් වාක්‍යයක් තියෙනවා. සත්‍යමත්තානම් 60ක් පමණ එතන හිටි ශ්‍රාවකයන් අනුපාදායාසෙහි චිත්තානේ. ඒ කියන්නේ අර හිත්වල තිබුණු චිත්තානි අර ආසව අර අහංකාර මමංකාර මානානුසය ඒ තම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා ඔය වගේ තිබිච්ච අර වැරදි දෘෂ්ටි හිත් වලින් ඉවත් වෙලා ගියා. ඒ අය ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ ධර්මතාව අවබෝධ කරගත්ත කියන එක. හොඳයි. ඔන්න ඔය විදිහටයි මේ අපි මේ දක්වා කතා කරගෙන ආපු බොහොම වටිනා දේශනාවක් මහා පුන්නම සූත්‍රය අවසන් වෙන්නේ. ඉතින් අපි නාම රූප සලආයතන පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ ගැඹුරින් අවබෝධ කරගත්තොත් මේවා පිළිබඳව ඇතිවන්නා වූ චන්ද රාග අහංකාර මමංකාර මාන අනුසය සක්කාය දිට්ඨි මෙන්න මේ වගේ වැරදි අවිද්‍යාත්මක අදහස් සහ හැඟීම් ඉවත් වෙනවා. මේ අවිද්‍යාත්මක මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප ඉවත් වුණාම මේ මිත්‍යා දෘෂ්ටි සහ මිත්‍යා සංකල්ප විසින් ඇති කරන්නා වූ මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීවත් ඉවත් වෙනවා. එහෙනම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග 5ක් සම්පූර්ණ වෙනවා. ඒ 5 සම්පූර්ණ කරගන්නට අර 3 සති වායාම සමාධි 3 උපකාරක ධර්ම වෙනවා. එහෙමයි මේවා ආර්ය ශ්‍රාංගික මාර්ගයට නිවන් මඟට අපේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අපිට මෙතනින් ඉදිරියට අවශ්‍ය වෙන්නේ නැහැ අපේ මේ මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප බැහැර වෙලා නිසා
එතනින් ඉදිරියට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. අර නාම රූප පංචස්කන්ධ සලආයතන පංච උපාදානස්කන්ධ පිළිබඳ අහංකාර මමංකාර මානානුසය ඇති කර ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ඒවා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මේ විදිහට අපි අවබෝධ කරගෙන තියෙන්නේ. ඒතම් මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තා මේ මගේය මට ඕන විදිහට මං කැමති විදිහට පවත්වා ගත හැකිය පවත්වා ගත යුතුය කියන ඒ වැරදි දෘෂ්ටිය නෑ. එහෙම පවත්වා ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒ වැරදි විවහාරය නෑ. එහෙනම් විමුක්තිය එතන සාධනය වෙනවා. දැන් ඔය අන්තිමට මම පැහැදිලි කරේ කමඨහන. තම තමන්ගේ ජීවිත තුළින් අපි අපේ ජීවිත තුළින් අපි අපේ ජීවිතවලට එබිලා බලමු, විමසලා බලමු. අනිත් අය ගැන අපිට වැඩක් නැහැ. අපි මේ නාම ධර්ම රූප ධර්ම හොඳින් අවබෝධ කරගෙන තියෙනවද? නාම රූප එකට එක්වීමෙන්, එකට ගොනු වීමෙන් ස්කන්ධ සකස් වෙන ආකාරය, සලආයතන ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් අරන් තියනවද? තමා තුළින් ප්‍රත්‍යක්ෂ වශයෙන්. ඒ වගේම ඒ ස්කන්ධ ආයතන නාම රූප එකට තනි ඒකකයක් හැටියට ක්‍රියාත්මක වීම උපාදානස්කන්ධය කියලා අපි තනි වචනයක් ඒකට පාවිච්චි කරනවා. තේරුම් අරන් තියනවද? ඒ උපාදානස්කන්ධයේ ක්‍රියාත්මක වීමේදී ඇති වෙන වේදනා සංඥා චේතනා කර්ම මේ ක්‍රියාවලිය ඇතුළේ ඡන්ද සහ රාග තේරීම සහ රාග කියන එකට දැන් අපිට තේරුණානේ අන්තිමට මොකද්ද රාග කියන්නේ කියලා. අර රංජනේ වීම මේක තෝරනවා, අවිද්‍යාවෙන් තෝරනවා, අවිද්‍යාවෙන්ම රංජනේ වෙනවා. ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ඒ ස්වභාවයෙන් බැහැර වෙනවා. බැහැර වෙලාද නැද්ද? විමුක්ත වෙලාද නැද්ද කියන එක අපිටම අපි තුලින් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මම හිතනවා එහෙම වෙන්න අවශ්‍ය පසුබිම අවබෝධය අපි හැම දෙනා තුළම දැන් තියෙනවා. ඉතින් ඔය ටික ඇති කරගන්න එක තමයි මේ නිවන් මාර්ගයේ ඉලක්කය. නිබ්බාන විමුක්ත පුද්ගලයෙක් බවට පත් වීම, විමුක්තිය ලැබීම කියලා අදහස් කරන්නේ ඔන්න ඔය දේ. හොඳයි, මම සූත්‍ර සාකච්ඡාවතකින් නිමා කරනවා. අපි වෙනදා වගේම මේ ධම් සභාව විවෘත කරනවා. අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට සාකච්ඡාවට එකතු වෙන්න අවස්ථාව සලසමු. ඉතින් අපි මේ කතා කර මහා පුන්නම දේශනාව ඇසුරෙන් අපි යථාභූත ඥාන දර්ශනය ඇතිතතු අවබෝධ කරගෙන එය තේරුම් අරගෙන ඊට අනුගත අනුහුරු අනුකූල ජීවිතයක්, එහෙම නැත්නම් තතතාවටපත් වීමක් අපි මේ ඇති කරගන්න. මේ දේවල් පිළිබඳව මොන හරි ගැටලු ප්‍රශ්න ආදී තියෙනවා නම්, එහෙමත් නැත්නම් සාකච්ඡාවට භාජනය කළ යුතු කරුණු කාරණා මොන හරි තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරමු. සාකච්ඡාවට අවස්ථාව සලසා ගමු කියලා හැම දිනාටම අපේ ගෞරවයෙන් ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහන්න අවසර. ඔව්. එතන මේ නවවෙනි ප්‍රශ්නෙට උත්තරයක් විදියට අසාද ආදීන නිසරණ කතා කරන තැනදී මේ චන්දරාග විනය චන්දරාග පහනන් කියලා දැන් පාවිච්චි වුණා. එතකොට මේ චන්දරාග විනය කියන එක තමයි අපිට මුලින් අපිට ප්‍රායෝගිකව සාකරන්න වෙන්නේ නේද? එතකොට මේ චන්දරාග විනයේ යම් කිසි ඉදිරි පරිපූර්ණ අවස්ථාවක් තමයි චන්දරාග පහනය කියන එක වෙන්නේ. එහෙමද? එහෙම නැත්නම් මේ දෙක එකටම සිද්ධ වෙනවද? ඒක එක ප්‍රශ්නයක්. අනිත් එක මේ චන්දරාග පහනය කියන එක පරිපූර්ණ වෙන්නේ මේ රහත් බව කියන තැනදීද? එහෙම නැත්නම් ඊට වඩා ඔය මේ
සතරදාගාමී අනාගාමී වගේ අවස්ථාවලදී ඒ චන්ද්‍රාග පහණය සිද්ධ වෙනවා කියන්නේ. ඔන්නේ ඒකම ඔය චන්ද්‍රාග පහණය සිද්ධ වෙච්ච අවස්ථාවකදී පංචපාදානස්කන්ධය තවදුරටත් සකස් වෙනවා. ඔව් ටිකක් අපි ප්‍රශ්න තුනක් විදිහට වගේ මාත් ඉදිරිපත් කරන්නේ. පළවෙනි එක විනය සහ පහාන දෙක. ඒක ඉස්සෙල්ලා විනයද ඊළඟට පහානද කියන ප්‍රශ්නේ. එතකොට විනය තමයි අත් වශයෙන්ම දැන් අපි ඔය සීල සමාධි ප්‍රඥා කියන කාරණේදිත් මේ ධර්ම මාර්ගයේ අපි ඉස්සරහට ගන්නේ සීල කොටස. එතන තියෙන්නේ විනයනේ. එතකොට මේ ඡන්ද සහ රාග අපි හිතමු දැනට අපි ළඟ ඡන්ද රාග තියෙනවා කියලා. ඡන්ද කියන එක අපි කලින් කතා කරා එක්තරා වර්ණයක් එක්තරා තේරීමක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අඩුම වශයෙන් සුඛ දුක්ඛ දෙක අපි තෝරනවා. අවම වශයෙන්. ඊට එහා ගියපු ගැඹුරු සංකල්පනා ඔය අපි කියපු මොනවාද වටිනාකම් ආදී දේවලුත් අපි තෝරනවා එහාට ගිහිල්ලා ඒවයි උපයෝගීතාවන් වටිනාකම් ඔවත් තෝරනවා. ඒක තමයි එතන ඡන්ද කියන එකෙන් අදහස් කරන්නේ. කිසියම් කැමැත්තක් කිසියම් මනාපයක් හෝ අමනාපයක් කැමැත්තක් හෝ අකමැත්තක් වර්ණයක් තේරීමක් තියෙනවා. ඊළඟට ඒක රාග කියන්නේ රංජනේනේ. දැන් අපි රාග කියන එකේ අර්ථය ඒකට තෝරලා අපි වටිනාකමක් දෙනවා. ඒක රංජනය කරනවා කියන්නේ ඒකයි. රජතයක් බවට පත් කරනවා ඒකේට වටිනාකමක් දෙනවා. එතකොට දැනට අපි හිතමු ඡන්ද රාග දෙක අපි කරනවා. අපි ළඟ තියනවා කියලා හිතන්නකො. එතකොට ඉස්සර වෙලාම ඡන්ද රාග විනය සීලයට බැසගන්නේ අපි. ඒතර මේ තේරිල්ලේ තියෙන්න ඕන කිසියම් විනයක්. ඒකට වටිනාකමක් දීමේදීත් යම් කිසි විනයක් තියෙනවා. ඒ කියන්නේ තෝරලා වටිනාකමක් දීලා අපි මේක එතන ඉඳලා භාවිත කරනවා. දැන් මම මේක වියුක්තව නෙමෙයි ටිකක් සංයුක්තව කියන්නම්. මේ කාමේසු මිත්‍යාචාරා වේරමණී සහ ඊළඟට එතනින් එහාට තියෙන නෙක්ඛම් ශික්ෂා පහ එක පොඩ්ඩක් මම සංසන්දනය මේ විස්තර කරන්නම් මේක. දැන් කාමේසු මිත්‍යාචාරා වේරමණී කියන තැන මේ පංචකාමයේ පිළිබඳ විනය උගන්වනවා. පංචකාමයේ පරිහරණය කරනවා, රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ රස පහස විඳිනවා. ඇයි අපි තාම චන්දරාගය තුල ඉන්නේ? අපි රූප තෝරනවා, ඒ වගේම රූප වලට වටිනාකමක් දෙනවා. දීලා අපි භාවිතා කරනවා. ශබ්ද තෝරනවා, ශබ්ද වලට වටිනාකමක් දීලා අපි භාවිතා කරනවා. මොකටද? සුඛ සෝමනස්ස සඳහා, දුක්ඛ දෝමනස්ස දුරු කරගන්න. වින්දනයේ සඳහා, වේදනා සඳහා මේ වැඩේ කරන්නේ වින්දනයේ සඳහා. ඒ විදිහට රූප ශබ්ද විතරක් නෙමෙයි ගන්ධ. ඒකනේ ගඳ සුවඳ කියලා දෙකක් වැටේ. ගන්ධේ ඊට පස්සේ රසයට ආපුවාම මිහිරි සහ අමිහිරි කියලා දෙකට බෙදෙන්නේ මොකද? ස්පර්ශයට ආපුවාම ඒකෙත් සුව පහසුයි අපහසුයි කියලා ආය දෙකට බෙදෙන්නේ. ධර්මතාවයට ආපුවාම මේක ප්‍රයෝජනවත් මේක නැති ආදී වශයෙන් දෙකට බෙදෙන්නේ. එතකොට දැන් අපි මේක තෝරනවා මේකට වටිනාකමක් දෙනවා. දීලා දැන් මේක භාවිත කරන අවස්ථාවේදී ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ කියනවා මිත්‍යාචාර වේරමණී. මිත්‍යාචාරයට යන්න එපා. අන්න විනය. මේක Tamanට නිකන් Taman පව් අකුසල Taman සිද්ධ වෙන විදිහට අනුන්ට කරදර හිංසා පීඩා සිද්ධ වෙන විදිහට ජීවත් වෙන වටපිටාව නිකන් මේ විදිහේ විනාශ වෙලා යන විදිහට පුපුරා යන විදිහට මේ වැඩේ කරන්න එපා. මේ තේරුවට කමන්නේ ඡන්ද රාග මේකට වටිනාකමක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ විනයක් තියාගන්න. ඡන්ද රාග විනයෝ. ඊළඟට ඔහොම දැන් අපි විනයක් ඇතුව මේ වැඩේ කරගෙන යනවානේ. විනයක් ඇතුව කරනකොට මේක ඇත්තටම ඊටාම හොඳ ලෙවල් එකකට හොඳ මට්ටමකට එනවා. හැබැයි ඔතනින් විතරක් මේ විමුක්තිය ලබන්න බෑ.
මේ ඡන්දයයි මේ රාගයයි නැත්තම් මේ වර්ණයයි තේරීමයි වටිනාකම් දීමයි කියන දෙකේ තියෙන නිස්සාරකම ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. අවබෝධ කරයින් පස්සේ තමයි මේ ඡන්දයට තියෙන ඌමනාව, රාගයට තියෙන ඌමනාව. කියන්නේ මේක තෝරන්න තියෙන නැවත නැවත තෝරන ගතිය, නැවත නැවත වටිනාකම් දෙන ගතිය. අර සමුදය සත්‍යයේදී කියනවා తත්‍ර తත්‍රාබිනන්දිනී පෝනෝ භවිකා කියන වචන පාවිච්චි වෙලා තියෙනවා. පෝනෝ භවික කියන්නේ නැවත නැවත මේ වැඩේ කරනවා. ඉවරයක් නැතුව. හැබැයි දැන් විනයක් ඇතුව තමයි කරන්නේ මේක. විනයක් සහිතව කරන්නේ. නමුත් මේක අතාරින්නේ ආය කරනවා. පෝනෝ භවිකා. తත්‍ර తත්‍රාබිනන්දිනී කර කර සතුටු වෙනවා. ආය කරනවා. එතකොට මේකෙන් මිදීමක් නැහැ. ඒක නිසා තමයි පහානම් උගන්වන්නේ බුදුදහම. පහාන කරන්න නම් මේ විනයක් ඇතුව කරන මේ කාම පරිභෝජනේ නිස්සාරකම හිස්කම මේක නැවත නැවත දුකට මුල පුරන ගතිය ඒක ප්‍රඥාවෙන් දකින්න. ඒකට අපි විදර්ශනාව කියලා කියනවා. යථාභූත ඥාන දර්ශන කියනවා. මේ බේදික පඤ්ඤා කියනවා. අන්නෙතෙන්ට ආපු ගමම්ම පහානම් වෙනවා. එතකොට අර ඉස්සර වෙලා මේක එක්තරා ප්‍රමාණයකට ආණ්ඩු මට්ටු කරගන්න ඕනේ. ඒක තමයි සීලයෙන් අපි කරන්නේ. විනය. එහෙම කරගත්ත කෙනාට තමයි මේක දිහා සමාධිමත් සංසුම් මනසකින් බලන්න පුළුවන් දැන්. මේක නිකන් හරියට අර මේ එක්තරා ප්‍රමාණයකට තමන් මේකේ සංවර භාවයකටපත් වුණාම ඒ සංවරයක් සහිතව කරගෙන යන දේ පිළිබඳව ගැඹුරින් හිතන්න පුළුවන්. මම අසංවර නැහැ, සංවරයක් සහිතව විනයක් සහිතවයි මේ දේ කරන්නේ. නමුත් මේ විනයක් සහිතව කෙරුවත් භුක්ති වින්දනය කරත් මේකේ නැවත නැවත මම කරන්නේ නිකන් හිස් වැඩක් නේද, මෝඩ වැඩක් නේද, අපහු කිරීම හරහා උපායාස කියලා වචනයක් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙනවා. නැවත නැවත නිකන් වෙහෙස කර තත්ත්වයක් නෙයලියලිත් භුක්ති විඳිනවා මිසක මේකෙන් ස්ථිරසාර හරාත්මක දෙයක් භුක්ති විඳීමක් මේකේ නැහැ නේද කියන අවබෝධයට එන්න පුළුවන් වෙන්නේ අර මේ සීලෙන් තමයි. සීලෙන් ඇති කරගත්ත අර විනය තුල මනසත් එතකොට ටිකක් මේ සමත මට්ටමේට මනසපත් වෙනවා, සංසුන් වෙනවා. සංසුන් වුණාම අර දැනට තමන් මේ පංච කාම දිහා එහෙම නැත්නම් නාම රූප ධර්ම දිහා ඒවා ක්‍රියාත්මක වෙන ආකාරයේ සලආයතන දිහා එයින් ඇති කරන වින්දනයේ දිහා ඒවයි වින්දනයේ තියෙන අනිත්‍ය අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරපු ගමන්ම යන්නේ අර ඡන්දයයි රාගයයි පහාණය වෙනවා. ඉස්සරලා කරන්නේ ඡන්ද රාග දෙක විනය කරගන්න. විනය කරගත්ත කෙනාට තමයි මේක දිහා මේ ඡන්දේ රාගයේ දෙකේ තියෙන හිස්කම නිස්සාර ගතිය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ වුණ ගමන්ම පහාන වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඕක තමයි ඔය පළවෙනියට කියපු කාරණේට අදාළව මට කියන්න වෙන්නේ. ඊළඟට මොකද්ද මතු කරදී චත්තරාග මේ චන්ද්‍රාග පහානේ කියනකොට ඒක සෝවාන් සක්කුදාගාමී අනාගාමී අරිහත් කියන මාර්ගවලදී මේක අර කාමරාග කියන කාමරාග පට්‍ය එතකොට මේක මට නිකමට හිතුණා මේක චන්ද්‍රාග පහන කියන එක අනාගාමී වගේ තත්වයකදී ඇති වෙනවද කියන්නේ. ඇත්තටම මෙහිමයි ඔය දැන් සකදාගාමි මේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහා කියන වචන අපේ ඉදලා තියෙන්නේ මේ කෙලෙස් ගෙවි යන මට්ටම් අනුව කරන ලද නාමකරණයන් මේ ඇත්තටම. එහෙම නැතුව එවැනි තත්වයන්ටපත් වුණාම කෙලෙස් අයින් වෙනවා නෙවෙයි.
දැන් උදාහරණයක් ඇටියට සෝතාපන්න කියන වචනයෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මාර්ග සත්‍යයට ප්‍රවේශ වුණු පුද්ගලයා මාර්ගස්ත්‍ය හඳුන්වන නම සෝතාපන්න කියන්නේ. මොකද සෝත කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයටනේ. එතකොට මාර්ගස්ත්‍ය. එතකොට මාර්ගස්ත පුද්ගලයා එතන ඉඳලා කොච්චර දුරට සීලය, කොච්චර දුරට සමාධිය, කොච්චර දුරට ප්‍රඥාව වඩනවද? වඩන ප්‍රමාණයට ඔහුගේ විනය සහ ප්‍රහාණය සිද්ධ වෙනවා. ඒ විනය ප්‍රහාණ දෙක අනුව තමයි විශේෂයෙන් මානසික අංශයේ දැන් ඔය මුලට තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා දෙක ගත්තොත් හුඟක්ම මානසිකව අර දෘෂ්ටිමය පැත්තේ ඇති වෙන වෙනස්කම් මේ. සක්කාය දිට්ඨි කියවම පැහැදිලිවම දෘෂ්ටිමයනේ. විචිකිච්ඡා කියවම එතන තියෙන සැක සංකානේ. එතකොට ඒවා මේ ප්‍රඥා මාර්ගයේ ඉස්සරහට යනකොට ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඉන්නවා. ඊට පස්සේ සීලබ්බත පරාමාස අර තමන් නිකන් මෝඩකමින් මේ අනුගමනය කරපු ඇතැම් ප්‍රතිපදාවන් වල තියෙන දෝෂය දැක්කම ඒවා අතහැරලා දානවා. අතහැරලා දාපු කෙනා තමයි අර විනයට ආවා කියලා කියන්නේ. මිත්‍යාචාරා වේරමණී මට්ටමට ආපු පුද්ගලයා. එහෙම ආවයින් පස්සේ ඉතින් ඊළඟට තියෙන්නේ කාමරාග පටිග දෙකනේ ඇලෙන ගැටෙන ගතියනේ. ඒක සම්පූර්ණ ප්‍රැක්ටිකල් කාරණයක්. ඒක මේ අපි මේ කාමරාග පටිග පංචකාමයේ අල්ලගෙන එක පැත්තකින් මේකට පොර බදනවා අනිත් පැත්තෙන් මේකත් එක්ක ගැටෙනවා. එතකොට ඒ ගැටෙන සහ ඇලෙන මානසිකත්වයන් දෙක තවදුරටත් බැහැර වෙලා යනවා. කාමරාග පටිග. ඊට පස්සේ ඉතුරු වෙන සියුම් කෙලෙස් ස්වභාවයන් ටිකක් තමයි රූප රාග, අරූප රාග, මානෝද්දච්ච අවිද්‍යාව කියන්නේ. ඉතින් ඒවත් අර ප්‍රඥාව දුරු කරන්න අධ්‍යක්ීම් බහුල වෙන්න අර ඥානතෝ නෙමෙයි පස්සතෝ මට්ටමට එනකොට අපිට වැටෙනවා ඇත්තටම ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා අපිට කියන්න වෙන්නේ. පාලි වචනේමයි වඩා ගැලපෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙනවා මේ දේ මෙහෙම නෙමෙයි. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. ඒක තේරෙනවා. තේරෙන්න අර තිබිච්ච අර අවිද්‍යාත්මක ගතිය අර වෙරදි දෘෂ්ටි තව ගෙවිල යනවා. ඒ ගෙවි යන ප්‍රමාණයට හඳුන්වන්න පුරුදු වෙලා තියෙනවා සකදාගාමි, අනාගාමි, අරහ කියලා. ඒවයි තියෙන අර මට්ටම් ඇත්ත වශයෙන්ම කියන සකදාගාමි කියනකොට එතන අදහස් කරලා තියෙන්නේ ආපහු මතුවලා එනවා කියන එක. ඒ කියන්නේ විනය තිබුණට පහන වෙලා නැහැ සකදාගාමි මට්ටමේදී. මේක නිකන් ආණ්ඩු කරගෙන ඉන්නවා. නමුත් මේක යට තියෙනවා. සකිත් ආගාමි කියන්නේ ආයි මතුවලා එනවා කියන එකනේ. කාමරාගයි පටිගයි දෙක මෙල්ල කරගෙන ඉන්නේ. විනය තියෙනවා. ඒ වුණාට මේකෙන් සම්පූර්ණ පහන වෙලා නැහැ. ගැලවිලා නැහැ. අනාගාමි කියනකොට කාමරාග පටිග දෙක පහන වෙලා තියෙන්නේ. එතකොට ආගාමි ආයෙ එන්නේ නැහැ කියන එක. ආගාමි කියන්නේ ආයි ඒකට මතුවීමක් නැහැ. ඒ විදිහට ඉතින් අරහා සම්පූර්ණම මේ පරිපූර්ණ පිරිසිදු මට්ටමක් හඳුන්වනකොට රූප රාග මාන උද්දච්ච විද්‍යාව කියන අනිකුත් කෙලෙස් පවා දුරු වෙච්ච මට්ටම අරහා කියලා හඳුන්වනවා. එතකොට මේක ඇත්ත වශයෙන්ම මේ தත්වයන්ටපත් වුණාම මෙහෙම වෙනව නෙමෙයි. ඒ தත්වයන් හඳුන්වන වචන හතරක් මේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහා කියන වචන. ඉතින් ක්‍රමයෙන් අපි මේ විනය සහ පහන දෙක කරගෙන යනකොට ඇති වෙන தත්වයන් ටිකක් මේ කියන්නේ. අනිත් තුන්වෙනි ප්‍රශ්නේ අතට මම අහුවා මේ කන්දරාග පහණය පරිපූර්ණ වෙච්ච අවස්ථාවේදී පංච උපාදානස්කන්ධය තවදුරටත් සකස් වෙනවද නැත්නම් පංචස්කන්ධයම ඇතිවීම නැතිවීම දකිමින් පංච උපාදානස්කන්ධය ඒ කියන්නේ දැන් අපි දන්නවා පංච උපාදානස්කන්ධ කිව්වම දැන් අපිට පැහැදිලි උපාදානේ නැහැ යන්තත් චන්දරාගනේ උපාදානං කියවද ඒක දැන් විනය නෙමෙයි පහනම් වෙලා තියෙන්නේ
ඒ මට්ටමේ විනය පියවරක් පහු කරලා පහන වෙලා තියෙන්නේ. එතකොට නාම රූප තියෙනවා. සලආයතන ක්‍රියාත්මක වෙනවා. පංචස්කන්ධේ තියෙනවා. මේ සියල්ල එකට ගොනු වෙලා තනි එකක් විදියට තියෙන එකටයි පංච උපාදානස්කන්ධ කියන්නේ. උපාදානයේ අපි කියන අවිජ්ජාපච්චය සංඛාර ආදී වශයෙන් කියන තණ්හාපච්චය උපාදානං කියන එක නෑ. ඒ උපාදානයේ නෑ. චන්දරාග පහනං ඇත්තට මෙතනදී. චන්දරාග විනයෝ පියවර පහු කළ චන්දරාග පහන. එතකොට අර නාම රූප තියෙනවා. නාම රූප ක්‍රියාත්මක වීමක් තියෙනවා. ආයතන තියෙනවා. ස්කන්ධ තියෙනවා. ඒ සියල්ල එකතුව පංච උපාදානස්කන්ධයේ තියෙනවා. නමුත් ඒ කිසිවක් පිළිබඳව චන්දරාග පහන චන්දරාගේ ප්‍රහාණය වෙලා තියෙනවා. ඒක තමයි උපාදාන නිරෝධෝ කියලා කිව්වේ. ඒ එහෙම උපාදානයක් එතන නැහැ. තණ්හා නැහැ, උපාදාන නැහැ. ඒ විස්තරයේ මේ විනය සහ පහන කියන දෙක පොතට වැටුණා. මම හිතන්නේ මේක හරිම වැදගත් මේ තේරුම් ගැනීමක් කියලා මම කල්පනා කරනවා. තේරුම් සරණයි. හොඳයි අපිට වෙනත් කතා බහ කළ යුතු දේ නැමෙති නම් අපි දහම් හමුව නිමා කරන්නත් පුළුවන්. අපි යොදාගත්ත කාලචේදයක් නිමා වෙලා තියෙන නිසා. එතකොට අපි මේ දක්වා අපි කතා කරගෙන ආපු සූත්‍ර දේශනාව අපි අදින් නිමා කරනවා. මහා පුන්නම සූත්‍රය. එහි මේ ගැඹුරු ධර්මතාව නැත්නම් නාම රූප සලආයතන ස්කන්ධ පංච උපාදානස්කන්ධ ඒවා පිළිබඳව යථාබෝධය නැති විට ඇතිවන සක්කාය දිට්ඨි අහංකාර මමංකාර මානානුසය මෙන්න මේ වගේ දේවල් තමයි අපි කතා කරේ. එතකොට මේ දුකට හේතු වන්නේ මේ සක්කාය දිට්ඨිය. ඒ තමම ඒසෝමස්මි ඒසෝ මේ යත්තා කියන මේ වැරදි දෘෂ්ටිය. ඒ වගේම එවැනි වැරදි භාවිතයන් අහංකාර මමංකාර මාන මේ වගේ දේවල් තමයි දුකට හේතු වෙන්නේ. ඉතින් ඒව දුරු කරගන්න, විනය කරගන්න, පහාන කරගන්න මඟ පෙන්වීමක් ඇත්ත වශයෙන්ම මෙතෙන්දී අපිට ලැබුණා. ඉතින් අපි එසේ කරගත්තොත් අපි මේ ධර්ම මාර්ගයේ අපි මේ කරන ධර්ම සාකච්ඡා දහම් හමුවල ප්‍රතිඵලය අපි උදා කරගත්ත වෙනවා. අපි හැමෝම උත්සාහ කරමු මේ ප්‍රතිඵලය ළඟා කරගන්න. සමහර විට ඉතින් දැනටමත් මේ කියන අහංකාර මමංකාර මානානුසය දුරු කරගත්ත ඇත්තෝ වෙන්න පුළුවන්. අපි යම් යම් ප්‍රමාණ වලින් 100%ක්ම බැහැර කරගත්ත ඇත්තොත් ඇති. අපි ඒ ගැන සැක කරන්නේ. මොකද මේ ධර්මයේ තියෙන තාක්, තථාගත ධර්මයේ තියෙන තාක්, ඒ තථාගත ධර්මයේ කෙරෙහි ආකාරවතී ශ්‍රද්ධාව කරුණ සහිතව පිළි අරගෙන පිළිගන්න පුද්ගලයෝ ඉන්න තාක්, සෝතාපන්න භාවයේ නැත්තම් මේ ධර්ම මාර්ගයට පිවිසිච්ච ඇත්තෝ ඉන්න තාක්, ඒ ධර්ම මාර්ගයේ ඉදිරියට යන ඇත්තෝ ඉන්න තාක් මෙහි පරිපූර්ණත්වයේ සාක්ෂාත් කරගත්ත, එහෙම නැත්නම් අරහා තත්වයටපත් වුණු අය ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. යම් දවසක අරහා තත්වයේ රහතන් වහන්සේ කෙනෙක් අපිට හමු වෙන්නේ අපේ තුලින් පමණයි. බාහිරින් අපිට කවදාවත් රහතන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. සෝතාපන්න කෙනෙක් හරි, සකදාගාමි කෙනෙක් හරි, අනාගාමි කෙනෙක් හෝ අරහත් කෙනෙක් අපිට මුණ ගැහෙන්නේ අභ්‍යන්තරයෙන් පමණයි. ඒක නිසා ඇතුළතින් අපිට මේ පුද්ගලයෝ අෂ්ටාර්ය පුද්ගලයෝ මුණ ගැහෙයි. ඒ සඳහායි අපි උත්සාහ කරන්න ඕන. දැනටමත් මේ අටේ කොතන හරි තැනක ඇති. ඉතින් තව ඉන්න තැනින් ඉදිරියට යන එකයි, කෙලවරට යන එකයි අපේ ඉලක්කය. ඒ සඳහායි මේ උත්සාහය. හොඳයි අපි අදට දහම් හමුව නිමා කරනවා. එතකොට අපි හෙට මුණ ගැහෙන්නේ නැහැ. අපිට අනිද්දාවේ මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා පස්වෙනිදා. එදාටත් අපි මුණ ගැහිලා තවත් ටිකක් මේ ධර්ම මාර්ගයේ තවත් අපිට මේ කරුණු කාරණා අවබෝධ කරගන්න සුදුසු බුද්ධ දේශනා
සූත්‍ර දේශනා අසුරෙන් අපි සාකච්ඡාව තවදුරටත් ඉදිරියට කරගෙන යමු. ඉතින් සුදුසු දේශනා සූත්‍ර යෝජනා වශයෙන් ඉදිරිපත් කර නැත්තෝ කරුණාකරලා ලියන්න. නිවෙන මග ගිණුමට හෝ නැත්නම් මගේ ගිණුමට ලියන්න. අපි සුදුසු බුද්ධ දේශනා තෝරාගෙන අපේ යථාභූත ඥාන දර්ශන ඇතිතතු දැකීම කියන මේ ධර්ම සාකච්ඡා මාලාව තවත් ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අද දහම් හමුව නිමා කරනවා. වෙනදා වගේම මේ ධම් සභාවට බොහොම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වුණු සවන් දීමට සාකච්ඡාවටත් සම්බන්ධ වෙලා දහම් හමුව සාර්ථක කරගන්නට සම්බන්ධ වුණු හැම දිනාටම බොහොමත්ම පිං. මේ ධර්ම අවබෝධය සහභාගී වුණු අපිටත් මේ ශ්‍රවණය කරන අහන සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානයේ ධම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා.